ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුව වෙනුවෙන් අද මෙම විශ්ලේෂණය සඳහා සහභාගී වන සියලුම දෙනා ඉතා ගෞරවයෙන් සහ ආදරයෙන් මම පිළිගනු ලබනවා. අද විශේෂිත දේශනයක් සිදු කරනවා පරිසරය, මාක්ස්වාදය හා ආර්ථික සංවර්ධනය හා සම්බන්ධව කල්ප රාජපක්ෂ ඔහු ගැන වෙනම අපි හඳුන්වා දීමක් කරනවා. විශේෂයෙන්ම ඔයගොල්ලෝ දන්නවා අද තෙත්බිම් ආරක්ෂණ දිනය, රාම්සා තෙත්බිම් ආරක්ෂණ දිනය විදිහට තමයි අද දිනය සැලකන්නේ. එය 1972 ඉරානයේ තමයි මූලිකව ආරම්භ වෙන්නේ සාකච්ඡාව. ඉන්පසු සෑම වර්ෂයකම මේ දිනය සමරනවා. නමුත් ඊට සමගාමීව නෙමෙයි අපි මේ දේශනය සම්බන්ධ අපි මේ දේශනය අපි සංවිධානය කරේ. නමුත් අද ඒ දිනය හා සමගාමී වෙනවා. ඒ නිසා ඒකත් ඉතාමත් වැදගත් අවස්ථාවක්. අපි කෙසේ නමුත් මුලින්ම මම ආරාධනා කරන්න කැමති අපගේ අංශාධිපති මහාචාර්ය ආර්යරත්න හේරත් මහත්මයාට අපගේ දෙපාර්තමේන්තුව වෙනුවෙන් හා මේ දේශනය සම්බන්ධව ඉතාමත් වචන සුළුවෙන් වචන ස්වල්පයක් කතා කරන ලෙස. ස්තුතියි මාලක මහාචාර්යතුමනි. ඒ වගේම අපේ ආචාර්ය මණ්ඩලයේ විශේෂයෙන් අපේ ගුරුතුමා මහාචාර්ය ලියනගේ සුමිස ලියනගේ මහත්මයා ඇතුළු කල්ප රාජපක්ෂ ඇතුළු කීප දෙනෙක්ම සහභාගී වෙනවා අද. ඒ සියලු දෙනාගේ අවසරයි දයාබර දරුදරියනි ශිෂ්‍යයාවනි. ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුව නිරන්තරයෙන් මේ වගේ කාලීන මාතෘකා සමග බද්ධ වෙමින් දේශීය සහ විදේශීය ඒ සම්බන්ධ ප්‍රාමාණික දැනුම් ඇති පිරිස් සම්බන්ධ කරමින් මේ වගේ වැඩසටහන් සංවිධානය වෙනවා. මේ වසරේ අපි මේ දෙවන සාකච්ඡාව ඉස්සෙල්ලාම අපි මහාචාර්යතුමාගේ ලියනගේ සර්ගේ සාකච්ඡාවක් තිබුණා. ඊට අමතරව අද දිනේ මාක්ස්වාදය, පරිසරය සහ මාක්ස්වාදය මෙන්න සංවර්ධනය පිළිබඳ කතා කරන්නට අපි ආරාධනා කරා විශේෂ පුද්ගලයෙකුට. ඔහු නමින් කපිල රාජපක්ෂ. ඉතින් මේ වගේ වැඩසටහන් සංවිධානය කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ අපි දැන් වසර 2ක් පමණ කාලයක සිට දුරස්ථව හිටියත් අපේ ශිෂ්‍යයන් ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුව සමග පවත්නා සම්බන්ධතාවයේ අඛණ්ඩව පවත්වා ගැනීමත් ඒ වගේම ඔවුන්ට අපිට දෙන්න බැරිව කියන්නේ අපිට භෞතිකව මුණ ගැහිලා සාකච්ඡා කරන්න බැරි දේ මෙවැනි මාධ්‍ය ඔස්සේ හෝ Zoom meeting ඔස්සේ හෝ සංවිධානය කරලා ඒ අවශ්‍ය දැනුම පොතපතට පමණක් සීමා නොවි මෙවැනි මාධ්‍ය මගින් ඔවුන්ට දැනුම ලබා දීම තමයි අපි අරමුණු කරන්නේ. සහභාගීත්වය ක්‍රමයෙන් වැඩි වෙන බව පේනවා. ඉතින් අපි වැඩිපුර කතා කරන්න අවශ්‍ය නැහැ. මේ බොහොම ස්තුතියි මාලක මේ වැනි වැඩසටහනක් සංවිධානය කිරීමට ගැලවීම සහ ඔබ තමයි මේ වසරේ මේ සංවිධානය කිරීම සඳහා දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී හිටින්නේ සහ වැඩ කරන්නේ. එහෙමනම් හැමෝම බොහොම සාදරයෙන් පිළිගන්නවා මේ අවස්ථාවට. ඒ වගේම අපි වැදගත් ඉතා කාලීන වශයෙන් ඉතාම වැදගත් යෝග්‍ය මාතෘකාවක් පිළිබඳව හොඳ දේශනයකට එනම් අපි සූදානම් වෙමු. ඔබතුමාට ගෞරවයෙන් ආරාධනා කරනවා දේශනය ආරම්භ කරන හැටි. දේශනය ආරම්භ කරන්නට පෙර මම හිතනවා මේ අපේ කල්ප කපිල රාජපක්ෂ මහත්මයාව හඳුනා ගැනීම වැදගත් මේ ඉන්න ප්‍රේක්ෂක සැමටම. ඒ නිසා මම පෝෂියා කෙම්ස් අපේ දෙපාර්තමේන්තුවේ කතිකාචාර්යවරතුමියට මම ආරාධනා කරනවා ඔහු පිළිබඳව ඉතා කෙටි හැඳින්වීමක් සිදු කරන ලෙසට. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවනු ලබන දේශන මාලාවේ දෙවන දිගහැරීමේදී අප හා සම්බන්ධ වන්නේ කපිල මහේෂ් රාජපක්ෂ මහතාය. රුහුණ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයෙකු වන අතර පළාත් සභා අතර දැනට පළාත් සභා පාලන අමාත්‍යාංශයේ පරිසර හා ප්‍රජා සංවර්ධන විශේෂඥයෙකු ලෙස කටයුතු කරයි.
තවද Institute of Environmental Professionals හි ක්‍රියාකාරී සමාජිකයෙකු ලෙස කටයුතු කරයි. මේ ආරාධනය කපිල රාජපක්ෂ මහතා හට අද දින තම දැනුම අප හා බෙදා හදා ගැනීමටය. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. මේ මුලින්ම මට දැනගන්න ඕනේ මාව හොඳින් ඇහෙනවද ඔයගොල්ලෝ සියලු දෙනාටම? ඔව් අපිට ඇහෙනවා. හරි. හොඳින් ඇහෙනවා. මේ සුබ සන්ධ්‍යාවක් සම්බන්ධ වෙලා සිටින සියලුම දෙනාට මූලික වශයෙන්ම පුංචි වෙලාවක් අරගෙන මම ස්තුතිවන්ත වෙන්න ඕනේ ආචාර්ය මාලක මහත්මයාට මම මේ අවස්ථාවට සම්බන්ධ කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම මේ ඔබේ අධ්‍යයනාංශයේ මේ විශේෂිත වූ සාකච්ඡාවකට මම කැඳවීම සම්බන්ධයෙන් ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ මම නැචරල් සයන්ස් සම්බන්ධයෙන් නැත්නම් ස්වභාව විද්‍යාව සම්බන්ධයෙන් ඉගෙනගත්තු කෙනෙක් මගේ හැදෑරීම් තියෙන මේ පැත්තෙන් ඔබ මේ අපි අද දවසේ කතා කරන සාකච්ඡාව උඩ මගේ විෂයෙන් යම් මට්ටමකට ඔබට යනවා. නිසා මම විශ්වාස කරනවා මේ විෂයේ බොහෝ පරාසයන් පිළිබඳව මට වඩා පරිචයක් තිබෙන පිරිසක් මෙතන ඉන්නවා ආර්ථික විද්‍යාව සහ ඒ බැඳුණු විෂයන් සම්බන්ධයෙන්. නිසා මම මගේ විෂය පත්තේ නැත්නම් ස්වභාව විද්‍යාව අනුව පරිසර විද්‍යාවේ මේ පරිසර ප්‍රශ්නය දැනෙන විදිය සහ ඒ නොබෙහි මේක මේ ආර්ථික දේශපාලන අංශ එක්ක බැඳලා තියෙන විදිය මම විස්තර කරන්න මම ඒ තේරුම් ගත්ත ස්වභාවයෙන් ඔබත් එක්ක විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ ආර්ථික විද්‍යාව පිළිබඳ පරිචයක් සහිත ආචාර්යවරු විශාරදීන් සහ සහෝදර ශිෂ්‍යෝ ඉන්න නිසා මේක අපිට සාකච්ඡාවක් විදියට මට මග හැරෙන නැත්නම් මම නොදකින්න කොටස ඔබෙන් එකතු කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. එනවා මම මේ මගේ ස්ලයිඩ් ෂෝ එක බත් එක බෙදා ගන්නවා. මට පොඩ්ඩක් කියන්න දැන් මම ඔන් කරන ෆස්ට් පේජ් එක කාටත් හොඳින් පේනවද කියලා. හරි. පේනවා අපිට. පේනවනේ. හරි. ඔව්. මේ අද අපේ මාතෘකාව සංවර්ධනය පරිසරය සහ මාක්ස්වාදය. සාමාන්‍යයෙන් සංවර්ධනය සම්බන්ධයෙන් කතා කරද්දී සංවර්ධනය එක්ක බැඳුණු මාතෘකාවක් වෙනවා පරිසර අර්බුදය, පරිසර ප්‍රශ්න. සංවර්ධනය නිසා උද්ගත වෙන පරිසර ප්‍රශ්න නැත්නම් පරිසරයත් එක්ක කොහොමද සංවර්ධනය ඒකාත්මික වෙන්නේ කියන ප්‍රශ්නය. ඒ වගේ කාරණා අපි බොහෝ අවස්ථාවල සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡාව අපේ බොහෝ තැන්වල තිබෙනවා. නමුත් අද අපේ සුවිශේෂී බව එන්නේ අපි සංවර්ධනය සහ සංවර්ධනය එක්ක ඇති වුණු පරිසර අර්බුදය මාක්ස්වාදී කියවීමත් එක්ක බද්ධ කරලා අපි කොහොමද තේරුම් ගන්නෙ? අපි කොහොමද දෙවැනි ප්‍රවේශයක් ගන්න කියන එක තමයි මේ සාකච්ඡාවේදී බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කොහොම වුණත් සංවර්ධනය පිළිබඳ විෂයානුබද්ධව සාකච්ඡා කරන සංවර්ධනය පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යයනයක් තිබෙන ඔබට බත් එක්ක මේ සාකච්ඡාවේදී මට කතා කරන්න මූලිකම අවශ්‍ය වෙන්නේ දැන් සංවර්ධනය නිසා උද්ගත වූ පරිසර අර්බුදය. ඒ අර්බුදය සංවර්ධනයේ නෛසර්ගික ප්‍රශ්නයක් නෙවෙයි. සංවර්ධනය කියන හැම තැනම පරිසර අර්බුදය තියෙනවද? සහ මේ සංවර්ධනය මිනිස් වර්ගයාගේ සංවර්ධන ක්‍රියාදාමයේදී අපිට පරිසරය මගහැරෙන්නේ කොතනදද? මේ අර්බුදය මතුවෙන්නේ කොතනද කියන එක තමයි මූලික වශයෙන් ආරම්භයක් විදිහට මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව මේ මිනිස් වර්ගයාට නැත්නම් මානව ඉතිහාසයේ පරිසරය එක්ක තිබුණු අන්තර් සම්බන්ධතාවය නැත්නම් මොනවා හෝ ආකාරයෙන් හෝ බැඳීම ඒ බැඳීමේ ස්වභාවය කොහොමද සහ ඒක ඛණ්ඩනය වෙන්නේ ඒක අර්බුදයක් දක්වා දිවෙන්නේ කොහොමද කියන එක සාකච්ඡා කරන්න මම මට හුරු පුරුදු විශේෂේත්‍රය මේ නැචරල් සයන්ස් නිසා ස්වභාව විද්‍යාව නිසා මම ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරනවා මෙහෙම මේ මානව පරිණාමය සත්ත්ව පරිණාමයත් එක්ක කොහොමද මේ පරිසරය සහ මිනිස් අතර සම්බන්ධය ගොඩනැගෙන්නේ කියලා. මේ අපි දන්නවා දැන් පරිණාමික ක්‍රියාවලිය අපි සියලු දෙනාම දන්න දෙයක් පිළිගත් මතයක්. ඉතින් අපි දන්නවා මේ කෝඩේටා සත්ත්ව වංශය නැත්නම් කොඳුයට පෙළක් තියෙන මිනිසා ඇතුළු අයිති වෙන මේ සත්ත්ව වංශය කියන්නේ පරිණාමික ක්‍රියාවලියේ දීර්ඝ ක්‍රියාදාමයක ද්‍රව්‍ය සංවර්ධනයේ ප්‍රතිඵලයක් වසර බිලියන 3.5ක් විතර කාලයක් සිද්ධ වෙච්ච දීර්ඝ පරිණාමයක ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. හැබැයි මේ ක්‍රියාදාමයේදී බිහි වෙන අති විශේෂ
අති මහත් සත්ව සහ ශාක විශේෂ අතරින් මිනිසා කියන ජීවියා පරිණාමයේ අග්‍රඵලය විදිහට විහිවුණු ජීවියාට සුවිශේෂී තත්ත්වයක් ලැබෙනවා පරිසරයේ. ඒ තත්ත්වය වෙන්නේ ඔහුට පරිසරය තේරුම් ගැනීම සහ පරිසරයේ එක්ක සම්බන්ධතාවයන් ගොඩනගා ගැනීමේ හැකියාවක් තිබෙනවා. මේ සරලවම ගත්තොත් අනිත් සියලු ජීවීන් සබාධමේ අංගයක් ඔවුන් සබාධම සහ ඒ සත්වෙන් වෙන් කළ නොහැකි එකක්. ඔවුන්ට දැනෙන්නේ පරිසරය ඔවුන්. නමුත් මිනිසාට තිබෙනවා මිනිසා සහ පරිසරය කියන වෙන් කර හඳුනා ගැනීමේ හැකියාවක්. කියන්නේ පරිසරය මත බලපෑමක් කළ හැකි පරිසරය තීරුම් කරගත හැකි හැකියාවක්. මෙන්න මේ හැකියාව ලැබෙන්නේ මුල් වෙන්නේ විශේෂයෙන් මීට අවුරුදු බිලියන 360කට විතර කලින් මේ කෝඩේටා සත්ත්ව වංශයේ පොදු මේ ව්‍යුහීය වෙනස්කමක් සිද්ධ වෙනවා. මේක අපි කියනවා පංචාගුලික ගාත්‍රා සැකස්මක් කියලා. නැත්නම් ඇඟිලි පහක් තියෙන ගාත්‍රා සැකස්මක් සහිත මේ ව්‍යුහීය වෙනස්කමක් සිද්ධ වෙනවා මේ ජීවීන්ගේ. මේ ව්‍යුහීය සැකස්ම ඇත්තටම මේ ජෛව ගෝලය දිනා ගන්න ඒ වගේම ග්‍රහණය කරගන්න ඉතාම හොඳ පරිණාමික නිර්මිතියක් බවට පත් වෙනවා. හැබැයි මේක අපේ මිනිසාගේ එහෙම නැත්නම් වෙනත් සාගරවාසී ශීර්පායෙක්ගේ නැත්නම් උරගයෙක්ගේ හෝ ඕනෑම සත්වයකගේ අපි විච්ඡේදනය කළ බැලුවොත් එකම සැකස්ම තියෙනවා යම් පරිණාමික වෙනස්කම් වලට සහිතව. නමුත් මේක දීර්ඝ කාලයක් තිස්සේ මෙහෙම තියෙද්දී මිනිසා ඇතුළු මේ ප්‍රයිමේටා සත්වයන්ගේ විශේෂයෙන්ම මේ රුක්වාසී සත්වයන්ගේ මේ හස්තේ තත්ත්වයන් හස්තේ ස්වභාවය ශීඝ්‍ර පරිණාමයකට ලක් වෙනවා. ශීඝ්‍ර කියන්නේ ක්ෂණික කාලයකදී නෙවෙයි. නමුත් අර අනිකුත් සත්වයන් සාපේක්ෂව ඉතා විශාල දියුණුවක් පරිණාමයක් ඇති වෙනවා. මේ පරිණාමයේ විශේෂ ලක්ෂණයක් වෙන්නේ ඇඟිලි හොඳින් හැසිරවීමේ හැකියාව සහිත හස්තයක් ලැබෙනවා. අපි කියනවා මේ දැන් ඔබට මේ පේන පින්තූරයේදී මේ හොඳින් පිළිමල් කරලා මහපට ඇඟිල්ල අනිත් ඇඟිලි එක්ක සම්බන්ධ කරලා අල්ලන්න පුළුවන් විදිය අතක් අපිට ලැබෙනවා. මේකම මේ සමගාමීව අර වානර පරිණාමික ක්‍රියාදාමයේදී ඔස්ට්‍රෝපිතිකස් අපරෙන්සිස් සිට හෝමෝ සේපියන් දක්වා ඔහු ඍජු කාය විලාසයකට නැඹුරු වෙනවා. ඒ ඍජු කාය විලාසය නිසා ඉදිරි බලාගෙන ගමන් කරන්න පුළුවන් පරිසරය හොඳින් පේනවා. ඒ වගේම ග්‍රහණය කර ගැනීමට හැකි හොඳ අතක් තියෙනවා. ඒ නිසා ඔහු පරිසරයේ එක්ක ගනුදෙනුව පරිසරයේ තේරුම් කර ගැනීමේ පරිසරයේ විමතියෙන් යුතුව පරීක්ෂා කිරීමකට නැඹුරු වෙනවා. මීට සමගාමීව මිනිස් මොලේ ප්‍රමාණාත්මක විශාල වීම සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් ඔස්ට්‍රාලොපිතිකස් අපරෙන්සිස් 350 මිලිලීටර වගේ ප්‍රමාණයෙන් පුංචි මොලයකින් පටන්ගෙන හෝමෝ සේපියන් දක්වා එනකොට මිලිලීටර 1500 පහු කරනවා. එතන මේ තා විශාල ප්‍රමාණාත්මක වෙනස් වීම ජවය ලබා දෙනවා අර කියන සුබාධාන තේරුම් ගැනීමේ ක්‍රියාදාමයට. ඉතින් මෙන්න මේ ලැබෙන ජවයත් එක්ක එකක් අභ්‍යන්තර වශයෙන් මොලේ සිද්ධ වෙන සංවර්ධනය සහ ඔවුන්ගේ අත්වල වෙන පරිණාමික වෙනස්කම් එක්ක පූර්වමානවය හෝමෝ ඉරෙක්ටස් වගේ කෙනෙක් ගත්තාම පස්සේ ඔවුන් උත්සාහ ගන්නවා තමන් වට තියෙන පරිසරය ග්‍රහණය කරගෙන වෙනස් කරගෙන තමන්ට වඩාත් යහපත් විදිහට ජීවත් වෙන්න පුළුවන් උත්සාහයක් පරිසරයට ගන්න. ඒ අනුව ගින්දර භාවිතා කරනවා, ගල් ආයුධ සකස් කර ගන්නවා, ඒවා යම් තාක් දුරකට දියුණු කර ගන්න උත්සාහයක් ගන්නවා. ඊපස්සේ එතනින් ඔබට නමුත් අවුරුදු මිලියන 20ක් විතර ඉන්නවා ඒ කාල සීමාවේ උන්ට එතනින් ඔබට කියවරක් යන්න බෑ. පරිසරයේ තේරුම් ගැනීම විදිහට වොන් කරේ ඔය ගින්දර භාවිතා කිරීම, එතකොට සීතලට හැමක් පුරව ගැනීම, ගල් ආයුධ භාවිතා කිරීම වගේ සරල කාරණා ටිකක් තමයි එතනින් ඔබට හෝමෝ සේපියන් සමත් වෙනවා. තමන්වට ඉන්න තමන් වගේ අනෙකුත් සත්ව විශේෂ ආහාරයට ගත හැකි සත්ව විශේෂ හඳුනා ගැනීම, ඒ වගේම නව ආහාර වර්ග සොයා ගැනීම වගේ යම් පුළුල් පරාසයක පරිසරයක තේරුම් ගැනීමකට මේ මිලියන 1500 පන්නපු ඊට වඩා ඉහළට ගියපු කපාලධාරිතාව සහිත හෝමෝ සේපියන්ට හැකියාව ලැබෙනවා. මේකේ තියෙන සුවිශේෂී තත්ත්වයක් තමයි මිනිස්සු මේ පරිසරයේ තේරුම් ගැනීම වෙනස් කර ගැනීමේ ක්‍රියාවලිය. අපි මේකට කියනවා පරිසරයේ මානවීකරණය කර ගැනීම කියලා. humanization of nature කියන එක. මේ මානවීකරණය කර ගැනීම ආරම්භ කරනවා හෝමෝ සේපියන් තමා වටේ ඉන්න තමට වඩාත් පුරුදු සත්වයන් ශාක ප්‍රස්ථකරණයට ලක් කරලා. ප්‍රස්ථකරණය කියලා අපි අදහස් කරන්නේ යම් කිසි සත්වයක ශාකයක් ඒකේ තියෙන වන දර්ශයේ තියෙන ලක්ෂණ
ප්‍රමාණිකූලව අපේ පරිභෝජනයට සුදුසු වෙන විදිහට වෙනස් කරගනිමින් ප්‍රභේදයන් නැති කරගනිමින් පුරු කර ගැනීම තමයි අපි සාමාන්‍යයෙන් සරලව කිව්වොත් ගෘහස්ථකරණය කියලා කියන්නේ. මේ විදිහට සාමාන්‍යයෙන් ශිෂ්ටාචාර ආරම්භ කරන අවධිය වෙනකොට අතිවිශාල ප්‍රමාණයක් ශාක භෝග ශාක වර්ග ඒ වගේම සත්ව විශේෂ ප්‍රමාණයක් ගෘහස්ථකරණය කරගන්න මේ මුල් මානවය සමත් වෙනවා. ඒ තමයි පරිසරය තේරුම් ගනිමින් වෙනස් කර ගැනීමට ගන්න උත්සාහය. මේ ආපු උත්සාහය එක්තරා තීරණාත්මක තැනකට එනවා මේ නව ශිලා යුගයේ කියන අවස්ථාවේදී අපි කියනවා නියොලිතික යුගය කියන මේ නියොලිතික යුගයේ නව ශිලා යුගයේ අර පරිසරය පිළිබඳ එක්රැස් කරගත්තු අවබෝධය එක්ක ඔවුන්ගේ වනගත ජීවිතයෙන් මිදිලා ශිෂ්ටාචාර ආරම්භ කිරීම පටන් ගන්නවා. මේ වෙලාවට කියන්නේ පරිසරය එක්ක අලුත් ගනුදෙනුවක් හදාගත්තු වෙලාව. අතරම මේ අර ඊට කලින් අවදී හෝමෝසේපියන් මානවයා දඩයම සහ එක්රැස් කිරීමෙන් ජීවත් වුණු අවධිය වෙන විට උන් යම් ආකාරයකින් පරිසරයේ තේරුම් අරගෙන මානවීකරණ උත්සාහයක හිටියට උන්ට සබාධමේ පූර්ණ මේ සැලකිලි ලෙස විතැන්වුණු ඈත් වුණු ජීවිතයක් නෙමෙයි තිබුණේ. නමුත් මෙතනට ආවට පස්සේ උන් අර කියපු ගංගා නිම්නාශ්‍රිතව පදිංචි වෙනවා. ඒ පදිංචි වෙමින් ඒ ප්‍රදේශවල වනාන්තරයෙන් ගෙන ආපු සමහර ශාක දර්ශක වගා කරනවා. ඒවයි භෝග ලබා ගන්නවා. ඒ වගේම ගෘහස්ථකරණයට කරගත්තු සත්ව විශේෂ ඔවුන් ඇති කරගන්නමින් ඔවුන් ආහාර සුරක්ෂිතතාවය සහිත නව ජීවන ක්‍රමයක් හදාගන්නවා. ඒතර මෙතනදී ඔවුන් ගන්නවා යම් ලොකු ටිම්මක් පරිසරයෙන් වෙනස් වෙලා නැත්නම් පරිසරයට විරුද්ධව ඉදිරියට යනවා. එතකොට අපිට මතුවෙන සාකච්ඡාවක් තමයි දැන් අපි සුලභව අහන දෙන්නේ මේ පරිසර අර්බුදාවේ ළඟදීද කියලා. පරණ මිනිස්සුන්ට පරිසරයක ප්‍රශ්නයක් තිබුණේ නැද්ද කියලා. ඇත්තටම මෙන්න මේ ස්ටේජ් එකේ මේ අවධියේදී නියොලිතික විප්ලවය වෙද්දිම පරිසරය තමන්ට එරෙහිව මානව වර්ගය ආරම්භන මේ වෙනස්කමට විරුද්ධව ඔහුට දිය හැකි සියලු ප්‍රතිරෝධයන් ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ මේ ගමන හරිය ලේසි එකක් නෙවෙයි. මෙතනදී පරිසර හානි සිද්ධ වෙනවා. බරපතල පරිසර හානි සිද්ධ වෙනවා. මේ පරිසර හානි වලට එරෙහිව පරිසරයේ ප්‍රතිඋත්තර දීමක් පටන් ගන්නවා. එසේත දැන් මේ මෙතනින් ඉදිරියට ගිහිල්ලා මේ ශිෂ්ටාචාර කරන ගමන මේ පරිසරයේ තේරුම් කර ගැනීමෙන් වෙනස් කිරීමේ ප්‍රතිඵලයක් විදියට ශිෂ්ටාචාර මිනිස සමත් වෙනවා. වනගත කියන්නේ සමස්ත පරිසරයේ ග්‍රහණයෙන් ජීවත් වූ ජීවිතය වෙනුවට තමන්ගේ පැවැත්මට වඩාත් හිතකර පරිසරයේ සමග ගනුදෙනු ඇති කරගන්න යනුව තමයි වාරි ශිෂ්ටාචාරය දියුණු වෙන්නේ. ඒ වගේම මේ කලාව පරිකල්පන හැකියාවන් දියුණු වෙනවා. ඒ වගේම නිර්මාණ ශිල්ප වගේ ශිල්පීය හැකියාවන් වෙනවා. ඒ නිසා මේ එහෙම කරගනිමින් ශිෂ්ටාචාරයේ ඉදිරියට ගෙන යාමට මානව වර්ගයා මේ පරිසරයත් එක්ක තියෙන ගනුදෙනුව යොදා ගන්නවා. හැබැයි මේ මෙහෙම කරද්දී පරිසරය එනවා මේ පරිසරයෙන් මිදෙන්න වෙලා යන හදන මේ ජීවියට එරෙහිව පරිසරය ඉදිරිපත් කරන ඔහුගේ විරෝධය. මූලිකවම මේ ශිෂ්ටාචාරය ආරම්භ කරපු අවදී ඔය විශේෂ නයිලින් ශිෂ්ටාචාරය ආශ්‍රිතව ගත්තොත් අත් වශයෙන් විශාල වශයෙන් කරපු අවිධිමත් කැණීම් විශාල ගම්වල තත්ත්වයන් ඇති කරනවා. ඒ ඇති කිරීම ශිෂ්ටාචාරය නැති කරලා දාන්න සමත් වෙනවා. ඒ වගේම ජෛව විද්‍යාත්මකව ගත්තන් පස්සේ පූර්ව හෝමෝසේපියන් මානවයාගේ අස්ථි සැකිල්ල දුර්වල වෙනවා, දත් දුර්වල වෙනවා. මේ ඒ යුගයේ පොසිලවල අදත් හොයාගන්න පුළුවන් දන්ත රෝග, අස්ථි රෝග බහුලව තිබිලා තියෙනවා. මොකද පෝෂණය අර තිබුණු ඊට පෙර තිබුණු ආහාරයේ විවිධත්වය දැන් මෙතන නැහැ. දැන් මෙතන ආහාරයට ගන්නේ සුළු ධාන්‍ය කිහිපයක් විතර. ධාන්‍ය වර්ග කිහිපයක් විතරයි. ආහාර සුරක්ෂිතතාවය තියෙනවා, ආහාර වැඩි. නමුත් අර තිබුණු විවිධත්වය නැහැ. ඒ නිසා මේ එවැනි අභියෝග ප්‍රමාණයක්, එවැනි ප්‍රතිඋත්තර ප්‍රමාණයක් පරිසරයෙන් ලබා දෙනවා. ඒ විතරක්ම නෙමෙයි අර කැලෙන් දිනල්ලා වගා කරන්න උත්සාහ කරපු බීජ ඒවා අවස්ථා ගණනාවක් අසාර්ථක වෙනවා. ඒවා බීජ කවච තියෙනවා, නිෂේධක තියෙනවා, ප්‍රෝග්‍රාම නිෂේධක තියෙනවා. මේක සරල ක්‍රියාවක් නෙමෙයි. ඒ නිසා මේ වගාවන් විනාශ වෙනවා. සමහර තැන්වල එකම වගාව කරලා පස නිසර වෙනවා. ශිෂ්ටාචාරය ආරම්භයේදීම පරිසර හානි සිද්ධ වෙනවා. මේ පරිසර හානි වල විසින් ශිෂ්ටාචාරයට බලපෑම් කරනවා. නමුත් මේ ආපු අභියෝග පරිසරයක ගැටෙනවා වෙනුවට අභියෝගයේ තේරුම් ගනිමින් පරිසරයේ මානවීකරණය කර ගැනීම උත්සාහය අඛණ්ඩව ඉස්සරහට කරගෙන යනවා. එතකොට දැන් මේ
මෙන්න මේ සබාධම මානවීයකරණය නැත්නම් පරිසරයේ මානවීයකරණය කර ගැනීම කියන එක ගත්තම පස්සේ මේකදී අපි කියන්නේ ස්වභාවික පරිසරයේ සබාධමේ නියාමයන් තේරුම් ගන්නවා. මේක අපි කියන්නේ දැන් පරිසරයේ නැත්නම් වනාන්තරයෙන් ගහක් අරගෙන ගහ කපලා පුටුවක් හදා ගන්නවා වගේ ක්‍රියාවලියක් නෙමෙයි. ගහ මිනිස්සු එක්ක ජීවත් වෙන්න පුළුවන් පරිසරයක තත්වයකට වෙනස් කර ගන්නවා. මේ වෙනස් කර ගැනීම ඇතුලේ මේ එක පැත්තකින් පරිසරය වෙනස් වෙනවා. පරිසරය වෙනස් වෙන අතරෙම මිනිසාට අවස්ථාව ලබා දෙනවා තමන් තුළ වෙනස්කමක් ඇති කරගන්න. පරිසරයේ එක්ක නැත්නම් අලුතින් ගොඩනැගෙන පරිසරයේ නව තත්ත්වයන් එක්ක තමන් තුළ වෙනස්කමක් ඇති කරගන්න අවස්ථාව උදා කරලා දෙනවා. පරිසරයේ නව ස්වරූපයත් එක්ක. ඉතින් ඒකෙදි එක පැත්තකින් මිනිහ ජීව විද්‍යාත්මක වෙනස් වෙනවා, අත වෙනස් වෙනවා, ඇවිදින ස්වභාවය වෙනස් වෙනවා, චින්තනය වෙනස් වෙනවා, අභ්‍යන්තර ජෛව විද්‍යාත්මක පරිසරය වෙනස් වෙනවා. එතකොට පරිකල්පනය වෙනස් වෙනවා. ඒ වගේම බාහිර පරිසරයත් වෙනස් වෙනවා. මේ වෙනස් කරගනිමින් මේ පරිසරය වෙනස් වෙනවා, ඊට අනුරූපව මිනිසා වෙනස් වෙනවා. වෙනස් කරගනිමින් මේ මානවීකරණ ක්‍රියාදාමය ඉස්සරහට අරගෙන යනවා. ඒතර උතනින් පස්සේ මම චුට්ටක් මේ හැරෙනවා අපි අර මාතෘකාවේ මුලින් කතා කරපු මේ මාක්ස්වාදය කොහොමද මෙතන මේ සම්බන්ධ වෙන්නේ කියලා. මේ ක්‍රියාදාමයේදී දැන් මාක්ස් මැදිහත් වෙන්නේ ඇත්තටම මානව ඉතිහාසයේ මේ ශ්‍රමය කරපු කාර්යභාරය. මේ මිනිස් ඉතිහාසය කියන්නේම මේ කියන මම මුලින් ඉඳලා පරිසරයේ ශිෂ්ටාචාරය ගොඩනංගපු දවසේ ඉඳලා මේ ආපු ගමනේ පරිසරය වෙනස් කර ගැනීමේ ක්‍රියාදාමය කියන්නේ මිනිස් ශ්‍රමය. සවිඥානිකව මැදිහත් වීම මිනිස් ශ්‍රමය. ඒ නිසා මේ ඉතිහාසයේ මුළුමනින්ම මිනිස්ාගේ ශ්‍රමයේ ඉතිහාසයක්. මිනිස් ශ්‍රමයේ පරිසරය මත ක්‍රියාත්මක වීම නිසා ඇතිවෙච්ච තත්ත්වයක් තමයි ශිෂ්ටාචාරය පරිසරය මානවීකරණය කර ගැනීම. ඉතින් මේක මාක්ස් මේ විදිහට කියනවා ස්වභාවික පරිසරය මත මිනිස් ක්‍රියාත්මක වෙනවා. පළමුව මිනිසා ස්වභාව ධර්මයට සහභාගී වන ක්‍රියාවලියක. එහිදී මිනිසා තම කැමැත්තෙන්ම තමා සහ ස්වභාව ධර්මය අතර ද්‍රව්‍යජ ප්‍රතික්‍රියා ආරම්භයි. නියාමනය කරයි, පාලනය කරයි. ඇගීම බලවේගයන් ලෙස ස්වභාව ධර්මයට විරුද්ධව පෙළ ගැසෙන ඔහු තම උවමනාවන්ට අනුවර්ත ස්වරූපයකින් ස්වභාව නිෂ්පාදිතය අත්පත් කරගනී. ඒ සඳහා දේහය හිස අවයව ස්වභාවික චලිතයක යෙදුවයි. මෙනයින් බාහිර ලෝකය මත ක්‍රියා කිරීමෙන් සහ එය වෙනස් කිරීමෙන් ඒ සමග ඔහු තමන්ගේම ස්වභාවය වෙනස් කරගන්න. පරිසරය වෙනස් කරනවා. ඒ වෙනස් කර ගැනීමේ ප්‍රතිඵලය විදිහට තමන් තුළ වෙනස්කම් ප්‍රමාණයක් ඇති කරගන්නවා. එහෙම තමයි මේ අන්තර් ක්‍රියාව ඇති කරගන්නේ. කාර්ල් මාක්ස් ප්‍රාග්ධනය පොතේ ඊටම පැහැදිලිව මේ කාරණා මේ සඳහන් කරලා තිබෙනවා. ඔහු කියනවා තම නිදිබර බල සංවර්ධනය කරගන්නා ඔහු තම අභිමතය කීකරව ක්‍රියා කිරීමට ඒවාට බල කරයි. එතකොට මෙන්න මේ පරිසරය සහ මිනිසා අතර මෙන්න මේ ගොඩනැගෙන සම්බන්ධතාවය අනුව මේ සම්බන්ධතාවය නිසා ඔහු මාක්ස්වාදය හඳුනගන්නේ පරිසරයට සහ මිනිසාට තියෙන අන්‍යෝන්‍ය පරිපූර්ණත්වයක්. කියන්නේ එක්කෙනෙක් තනියම පරිපූර්ණත්වයට පත් වෙනවා නෙමෙයි, මේ දෙදෙනා අතර තියෙන ඉන්ටරැක්ෂන් ඒ සම්බන්ධතාවය අනුව තමයි පරිපූර්ණත්වයට ළඟා වෙන්න පුළුවන් වෙන්නේ. ඒ අනුව මේ මාක්ස් දකිනවා මිනිසා කියන සත්වය ස්වරූප දෙකකින්. එකක් තමයි මාක්ස් අනුව මිනිසා අනිකුත් සත්වයන් වගේම ස්වභාවික පරිසරයේ ජීවත් වෙන ස්වභාවික ජීවියෙක්, අනිත් ජීවීන් වගේම අපි කියන කින්ඩම් නැත්නම් ජෛව රාජධානිය ඇතුළේ ඉන්න එක සත්වෙක්. ඒ වගේම මේ අනිත් සත්වයන් තියෙන පොදු අවශ්‍යතාවයන් සියල්ලම හොර තියෙනවා. පෝෂණය, ආහාර අවශ්‍යතාවයන් අනිත් සියලුම දේවල් තියෙනවා. ඒ නිසා මේ මාක්ස්වාදයේදී මාක්ස් හඳුන ගන්නවා එක් පැත්තකින් ඔහු නැචරල් බීන්, සාමාන්‍ය ජෛව ස්වභාවික සත්වෙක්. ඒ වගේම අනිත් පැත්ත තමයි අනිත් කිසිම සත්වයක නැති හැකියාවක් මිනිසාට තිබෙනවා. ඒ තමයි තමන්ගේ අභිමත වමනාවන් වෙනුවෙන් පරිසරය වෙනස් කර ගැනීමේ හැකියාව. ඒ සඳහා මාර්ග නිපදවා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මේ ඒ අර්ථයෙන් මාක්ස් කියනවා මිනිසා මේ සෝෂල් බීන්, නැත්නම් සමාජීය සත්වෙක් කියලා. ඔන්න ආකාර දෙකෙන්ම මිනිසා සහ පරිසරය අතර තිබෙන සම්බන්ධය මාක්ස්වාදයේදී පැහැදිලි කරගන්නවා. එතකොට දැන් මෙන්න මේ කියන අර මිනිසා සහ පරිසරය අතර ගොඩනැගෙන සම්බන්ධයේ ස්වභාවයන් දෙකක් මාක්ස් පැහැදිලි කරනවා. එකක් තමයි මේ මිනිසා සහ පරිසරයේ අතර තියෙනවා මේ අන්තර් පරායත්ත භාවයක්. ඒක අනිත් සතුන්ටත් තියෙනවා. ඉන්ටර්ඩිපෙන්ඩන්ට් අපි කියන ඉන්ටර්ඩිපෙන්ඩන්ට් කියලා. ඒ වගේ මිනිසාට තියෙන තව අන්තර් ක්‍රියාවක්, ඉන්ටරැක්ෂන් එකක්.
නිසා මේ මිනිසා සහ පරිසරය අතර තියෙන සම්බන්ධතාවය එක පැත්තකින් අන්තර්පරායත්තාවයක් තියෙනවා. ඒ වගේම මේ දෙක අතර අන්තර්ක්‍රියාවක් තියෙනවා. ඔන්නේ අන්තර්ක්‍රියාව සහ අන්තර්පරායත්තාවය අනුව තමයි ওই දෙක විසින් තමයි මිනිසාගේ පරිපූර්ණත්වය මිනිසා සහ පරිසරය අතර ගොඩනගා ගන්න අන්‍යෝන්‍ය පරිපූර්ණත්වය ගොඩනැගෙන්නේ කියලා මාක්ස්වාදයේ මූලික වශයෙන් සඳහන් කරනවා. යනුව මේ මිනිසා පරිසරය අතර පවතින මේ මානවීකරණ ක්‍රියාවලදී මේ ගොඩනගාගත්තු බැඳීම් නිසා මිනිස් සංහතියට උදා වෙච්ච ප්‍රතිලාභ ප්‍රමාණයක් තියෙනවා. ඒ තමයි මේ සවිඥානිකව පරිසරය මත මැදිහත් වීමෙන් ශ්‍රමය කියන්නේ සුබාදහම් මත ශ්‍රමය ක්‍රියාත්මක කරනවා. එහිදී මිනිසාට අවශ්‍ය සියලු දෑ පරිසරය විසින් ලබා දෙන අතරම නිෂ්පාදන ක්‍රියාදාමයේදී මිනිසා දැනුම, චින්තනය, පරිකල්පනය වැඩි දියුණු කර ගැනීමෙන් තමයි හැකියාවන් වැඩි දියුණු කර ගන්නවා. අපි කියනවා ඒක මනුෂ්‍යත්වය වැඩි දියුණු කර ගන්නවා කියන්නේ. වැඩි දියුණු මානව හැකියාවන් අවබෝධය පෙරලා පරිසරය මානුෂීකරණය කිරීමට දායක වෙනවා. ඒ මානුෂීය වූ පරිසරය පෙරලා මිනිසාගේ මනුෂ්‍යත්වය වැඩි දියුණු කරනවා. ඒ නිසා මේක අන්‍යෝන්‍ය පරිපූර්ණත්වයක් දක්වා ගමන් කරනවා කියන තමයි මාක්ස් හඳුනාගන්නේ. ඒ නිසා මේ මාක්ස් මේ සම්බන්ධය කියනවා මේ මාක්ස් අනුව පරිසරය මානවීකරණය කර ගැනීමේ ක්‍රියාවලියේ තනිපුද්ගලයාගේ කාර්යභාරයක් නෙවෙයි. ඒක සියලු දෙනාම එකතු වෙලා කරන කාරණාවක්. සියලු දෙනාගේ ශ්‍රමයේ ප්‍රතිඵලය තමයි ඒ වෙන්නේ. නිසා ඔහු කියනවා මේ සෑම පුද්ගලයෙකුගේ මේ විමුක්තිය සාධනය වන ලබන්නේ ඉතිහාසයේ මුළුමනින්ම පහේ ලෝක ඉතිහාසයේ පරිවර්තන කිරීමේ ප්‍රමාණයට සාපේක්ෂව කියලා. ඒ නිසා මේ මිනිස් ශ්‍රමය මේ මානව පරිසරයේ ස්වභාවික මානවීකරණය යොදාගත් මේ සියලුම ශ්‍රමයන්ගේ ඒ සියලුම වටිනාකම් නැවත මිනිසාට ලැබුණොත් අනෙතකොට තමයි මේ කියන නියම පරිපූර්ණත්වය ලබා ගන්න හැකියාව ලැබෙන්නේ. හරි. දැන් ඔය කියන යම් ආකාරයක සම්බන්ධයක් සහිතව අපි මුස්තාචාරකරණයේ අවුරුදු 8000ක් 10000ක් කාල සීමාවක් කියලා ඒ වගේ කාල සීමාවක් ගත කරපු මිනිසා සහ පරිසරය අතර තිබුණු අන්තර් සම්බන්ධතාවයේ මේ අන්තර යැපීම එක්තරා සමාජ සංවර්ධන ක්‍රියාවලියේදී අපි දන්නවා මානව ඉතිහාසයේ පූර්ව මූලික මේ කමියුනිටි අවධියේ නැත්නම් අවධියේ වැඩවසම් පහළ අවධිය වැඩවසම් අවධිය පසු කරගනිමින් දැන් 16 සියවසට පමණ එද්දී ධනේශ්වර නැත්නම් ධනවාදයේ ආරම්භක අවධිය මත වෙනවා මේ නව සමාජ ක්‍රමයක් පැරණි සමාජයේ විවිධ දමමින් ගොඩනැගෙනවා මේ නව සමාජ ක්‍රමය මේ නව සමාජාර්ථික ක්‍රමය බිහි වෙද්දී පරිසරය එක්ක තිබිච්ච පරණ සම්බන්ධතාවය නැත්නම් පරණ සමාජ ක්‍රම සියල්ලෙහි පහේ පොදුවේ තිබුණු අන්තර් සම්බන්ධතාවයේ තීරණාත්මක වෙනස්කමක් සිද්ධ වෙනවා. ඒ වෙනස්කම තමයි අපි ඉදිරියට මේ අපි අත්විඳින්මින් සිටින ගෝලීය පරිසර අර්බුදයේ මූලයන් විදිහට දක්වන්නේ. ඒ නිසා මේ පැරණි සමාජයේ විඳගෙන ධනවාදී බිහිවීම 16 සියවසෙන් පස්සේ සිදුවෙන මේ ක්‍රියාදාමය මේ තම සුවිශේෂී වෙනවා අපිට පරිසරය සහ මිනිසා අතර තියෙන අන්තර් ක්‍රියාව සාකච්ඡා කරගැනීමේදී. ඉතින් ඔබ දැන් මේ සාකච්ඡාවට සහභාගී වෙලා ඉන්න සියලු දෙනාම ආර්ථික විද්‍යාව සහ සමාජීය විද්‍යාවන් හදාරපු ශිෂ්‍යයින් ඒ වගේම විද්වතුන් මේ නිසා ඔබට මම විස්තර කළ යුතු නැහැ. මම හිතන්නේ ධනවාදය කියන්නේ මොකක්ද කියලා ආභය ප්‍රමුඛ කරගත් තරංකාරී සමාජ ක්‍රමයක් රටුප් ශ්‍රමය සපයන කම්පා පන්තියක් වෙන සම්පත්තිනි ප්‍රාග්ධන හිමි පන්තියක් වෙන ඒ වගේම සමාජ සංවර්ධනයක් යම් ප්‍රමාණයකට සිද්ධ වෙනවා නිෂ්පාදනය පුළුල් වෙනවා පෙර පැවති ඒ කර්මාන්තවලට වඩා දියුණු නිෂ්පාදන බලවේග සහිත නව කර්මාන්ත බිහි වෙනවා. එහෙම වෙමින් මේ ධනවාදයේ ලෝක ස්ථාපිත වෙනවා. මෙන්න මේ යුගයේදී ධනවාදයේ ලෝක ස්ථාපිත වෙන යුගයේ ඔබ ඉගෙන ගන්න ඔබේ ආර්ථික විද්‍යාවේ පූර්ව පුරෝගාමීන් විදිහට සලකන්න පුළුවන් ඇඩම් ස්මිත් වගේ අය ඔවුන් මේක විශ්ලේෂණය කරලා ඔවුන් එක් ආකාරයකින් මේක ආධාර කරන දෘෂ්ටිවාදී සැකීල හදනවා. දැන් ඔවුන් කියනවා විශේෂයෙන්ම ඔය ජාතීන්ගේ ධනය කියන පොතේ සඳහන් වෙන ආකාරය මිනිසා උපතින්ම සමාජය තුළ තමන්ගේ ස්ථානය තහවුරු කර ගැනීමේ ශක්තිය රැගෙන ඉනවා. ඒ අනුව ඔහු අදහස් කරපු රාජ්‍ය නිර්මාණවාදී ආර්ථික දැක්ම එක්ක මේ මිනිසුන්ගේ නිසංගව ගේන ශක්තියෙන් තරඟ කරන්න පුළුවන් මේ තරංකාරී වෙළඳපොළ
තුළ ඔබේ ශක්තිය ඔබේ ස්ථානයක් පත් කරගන්න පුළුවන් කියන ඒ දෘෂ්ටිවාදී ස්ථාන නිරවුල් කරමින් නිරවුල් කිරීමක් ඇඩම් ස්මිත් විසින් කරනවා කාල සීමාවෙදී. හැබැයි නමුත් ඔහු පිළිබඳ දැන් ඔය කියන පුරෝගාමී ඔබේ විෂය පුරෝගාමීන් ඒ අවධියේදී ඔවුන් අදහස් කරපු ධනවාදය නැත්නම් ඔවුන් ධනවාදයේ අපේක්ෂිත වූ තත්ත්වයන් අභිභවයමින් නව සමාජයක් තමයි මේ අපේ අවධියේදී නැත්නම් නව ලිබරල් අවධියේදී තියෙන්නේ. සමහරවිට ඔවුන් එදා කිසි ලෙසකවත් කොමොඩිටිස් බවට පත් වෙච්ච නැත්නම් වාණිජ භාණ්ඩ බවට පත් නොවේවි කියලා හිතපු පාරිසරික අංග බොහෝමයක් අද මේ වෙළඳ භාණ්ඩ බවට පත් වෙලා තියෙනවා. නමුත් ඔවුන් ගොඩනංවන මේ දෘෂ්ටිවාදී පදනමත් එක්ක ධනවාදය ස්ථාවර වෙමින් ශක්තිමත් වෙමින් සමාජ ක්‍රමයක් විදිහට තහවුරු වෙනවා. එතකොට මේ මෙතන මම සරලව දක්වලා තියෙන්නේ ඇඩම් ස්මිත්ලට අහුනේ නැති ඇඩම් ස්මිත්ලාගේ විශ්ලේෂණයට හසු නොවුණු ධනවාදී මිනිස්ශ්‍රමයේ භාවික සම්බන්ධතාව ඇතුළේදී කොහොමද මිනිස්ශ්‍රමයේ භාවිතා කරලා ඒ ශ්‍රමයෙන් නිෂ්පාදනයන් බිහි වෙලා නිෂ්පාදනයට වෙළඳ වටිනාකමක් හිමි වෙද්දී මිනිසා විසින් වැය කරපු ඒ සමස්ත ශ්‍රමයෙන් එක කොටසක් නිරන්තරයෙන්ම ප්‍රාග්ධන අයිතිකරුවන් ළඟ සංචිත වෙනවා. අන්නේ සංචිත වෙන ශ්‍රමයට අතිරික්ත වටිනාකමක් කියලා කියනවා. ඒ අතිරික්ත වටිනාකම ලාභයේ විදියට ප්‍රාග්ධන හිමියන් ළඟ එක්රාසි වෙනවා. ඒක තමයි මාක්ස්වාදය පැහැදිලි කරන්නේ ප්‍රාග්ධනය විසින් කොහොමද මිනිස් ශ්‍රමය සුරා කරන්නේ කියලා. අන්නේ සුරා කැමේ ක්‍රියාවලිය තමයි ධනවාදය ඇතුලේ ඇති වෙන සියලු අසන්තුලිතතාවයන්ට මූලය කියලා මාක්ස් පැහැදිලි කරනවා. නිසා සරලව ධනවාදය ඇතුලේ සිද්ධ වෙන නිෂ්පාදන ක්‍රියාවලිය නැත්නම් මේ මෝඩ් එකේ තියෙන සාමාන්‍ය ස්වභාවය තමයි මම මේ ස්ලයිඩ් එකෙන් ඔයාලට පෙන්නලා දෙන්නේ. ඊට පස්සේ දැන් මේ ක්‍රියාවලියේදී සීක්‍රේ නිෂ්පාදනය කරනවා. ඔබ දන්නවා නිෂ්පාදනය වෙළඳපොළට යවන්න ඕනේ. ඒ වෙළඳපොළ ඇතුලේ වැඩියෙන් ලාභ උපයන්න ඕනේ. ඒ ලාභය නැවත ආයෝජනය කරන්න වෙනවා. අන්න ඒ තුල තමයි ධනවාදී වෙළඳපොළ නිදහස් වෙළඳපොළ තහවුරු වෙන්නේ. එතකොට පරිසරය ඒකේ ඉතාමත් වැදගත් කාර්යභාරයක් කරනවා. දැන් ඔබ ඉගෙන ගන්න ආර්ථික විද්‍යාවේ හැටියට ප්‍රොඩක්ෂන් ෆැක්ටර්ස් විදිහට නිෂ්පාදන සාධක විදිහට සැලකන භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය කියන එක ඇතුලේ මේ භූමිය කියන එකට පැත්තකින් අපි සැලකන්න පුළුවන් සමස්ත ජෛව ගෝලයේ තියෙන ජෛව සම්පත් ප්‍රමාණයක් ඇතුළත් වෙනවා. එතකොට මෙන්න මේ ජෛව ගෝලයේ තියෙන සම්පත් තුළ තමයි ධනවාදය තමයි නිෂ්පාදන ක්‍රියාදාමයන් ආරම්භ කරන්නේ. ඒ නිෂ්පාදන ක්‍රියාදාමය තමයි ධනේශ්වර වෙළඳපොළ පවත්වාගෙන ඉන්නේ. එතන පරිසරය සහ මේ නිෂ්පාදන ක්‍රියාවලිය ඇති කරගන්න සම්බන්ධතාවය තමයි අපි දැන්වත් විඳින පරිසර අර්බුදයේ එක් මූලයක් බවට පත් වෙන්නේ. ඉතින් මෙන්න මේ ධනවාදයේ තහවුරු වීමත් එක්ක වැඩි නිෂ්පාදනය කරන්න, ඒ නිෂ්පාදනයෙන් වැඩියෙන් විකුණ ගන්න, ඒ විකිණීම ඇතුළේ වැඩි ලාභයක් ලබා ගන්න ලබන ක්‍රියාවලියේදී මේක පරිසරයත් එක්ක සම්බන්ධ වෙච්ච විදිය අපි හඳුනා ගන්නවා මේ රේඛීය ආර්ථිකය, linear economic model එකක් කියලා. මොකද මේකෙදී පරිසරය වුන් සැලකුවේ පරිසරයෙන් අසාමාන්‍ය විදිහට සම්පත් ලබා ගන්න පුළුවන්. ඒ නිසා මේ පරිසරයෙන් සම්පත් ලබා ගත්ත අමුද්‍රව්‍ය විදිහට ඒ අමුද්‍රව්‍ය නිෂ්පාදන ක්‍රියාවලියට යොමු කරනවා. නිෂ්පාදිතය බවට පත් කරලා ඒක විකුණනවා, භාවිතයට ගන්නවා, භාවිතයෙන් පස්සේ පරිසරයට මුදා ගන්නවා. නිසා උන්ට මේ පරිසරයෙන් මුදා හැරෙන්නේ පරිසරයෙන් සම්පත් ලබා ගැනීම සීමා වන බව. නැත්නම් ජෛව ගෝලයට පෘථිවියේ ඔය නිෂ්පාදන ක්‍රියාවලිය නැත්නම් ධනේශ්වර වෙළඳපොළ පවත්වා ගැනීම සඳහා අවශ්‍ය කරන සම්පත් ලබා දීමට සීමාවක් තියෙනවා කියන එක මේකෙදී සැලකිල්ලට දැක්වෙන්නේ. ඒ වගේම බැහැර කරන අපද්‍රව්‍ය දරා ගැනීමට සීමාවක් තිබෙන බව මේ ලීනියර් ඉකොනොමි එකේ මේ රේඛීය ආර්ථිකය ඇතුළේ සැලකෙන්නේ. මෙන්න මේ නොසැලකීම නිසා තමයි මේ ක්‍රියාදාමයට ස්ථාවර වෙන්න බැරි වුණේ, තිරසාර වෙන්න බැරි වුණේ. සාමාන්‍යයෙන් අපි දන්නවා රේඛීයව සිද්ධ වෙන ක්‍රියාදාමයක් කවදාවත් ස්ථාවර වෙන්නේ. ඒක ස්ථාවර වෙන්න චක්‍රීය ක්‍රියාදාමයක් වෙන්න ඕනේ. නමුත් මේ කියන
ලීනියර් ඉකොනොමි රේඛීය ආර්ථික ක්‍රමයේ චක්‍රීය ආර්ථිකයක් බවට පත් කරන්න බැරි වෙන්නේම එහෙම කරොත් මේ ධනවාදයේ මේ නිදහස් වෙනකොට යාන්ත්‍රණය යකරන් පවත්වා ගන්න බැරි වෙනවා. ඉතින් මේ කියන රේඛීය ආර්ථිකය පවත්වාගෙන යන්න හැකි තාක් දුරට පෘථිවියේ තියෙන ස්වභාවික සම්පත් භාවිත කරා. නිසා අපිට හැම විටම දක්නට ලැබුණේ එක වසරකින් ඊළඟ වසරට යද්දී අඛණ්ඩව වැඩි වැඩියෙන් අපේ පෘථිවියේ පවතින ස්වභාවික සම්පත් ප්‍රමාණය එක්ස්ට්‍රැක්ට් කරලා භාවිත කරන නිෂ්පාදන ක්‍රියාවලිය. ඉතින් මේ සරලව පෙන්වන්නේ දැන් අවුරුදු 1980 සිට 2005 වගේ දැක්කොත් මේ ස්වභාවික සම්පත් පරිභෝජනය වාර්ෂිකව කොහොමද වැඩි වුනේ කියන එක. खनिज කොහොමද ලෝහ වර්ග කොහොමද ජෛව ස්කන්ධ කොහොමද වැඩි වෙන්නේ කියන මේ හැම එකකම වෙනවා තීරණාත්මක වැඩිවීමක් තීරණාත්මක භාවිතයේ වැඩිවීමක් සිද්ධ වෙනවා ඒ වගේම තමයි ඊට අනුරූපව අර මම කලින් කිව්වා වගේ නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රතිඵල විදියට පරිසරයේ මුදා හරින අපද්‍රව්‍ය සංචිත නිදහස් කිරීමේ වේගයත් ඒ ආකාරයෙන්ම වැඩි වෙනවා මොකද මේක රේඛීය ආර්ථිකයක් ඒකතු වෙන අපද්‍රව්‍ය නැවත අපද්‍රව්‍ය බවට පත් වීමේ ක්‍රියාදාමයක් මේක ඇතුළේ නැහැ එවැනි වේගයකින් සිද්ධ වෙන්නේ නැහැ. මේ තියෙන්නේ ඒ නිසා දැන් මේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය මුදා හැරීමේ වේගවත් වුණා කාලේ 1950 දක්වා ඇතිවෙන ඉතින් සීඝ්‍ර නැගීම. ඒ වගේම තමයි ඊට අනුශාංගිකව නිවර්තන වනාන්තර විනාශ වෙමින් යන වේගය මේ පෙන්වන්න කළදී. මෙන්න මේ නිසා මේ ක්‍රියාවලියදී අපිට නිකන් ඔබේ මූලික ආර්ථික විද්‍යා න්‍යායන්ට පරිබාහිර විදිහට අපිට සරලව තේරුම් ගන්න පුළුවන් මේ ධනේශ්වර වෙළඳපොළ ධනවාදයේ මේ නිදහස් වෙළඳපොළ ක්‍රියාත්මක වුණේ පරිසරය කියන්නේ අප්‍රමාණ අමුද්‍රව්‍ය තියෙන ප්‍රභාවයක් විදිහට සලකලා ඒ වගේම මේ අප්‍රමාණ ලෙස අපද්‍රව්‍ය දරාගත හැකි සංචායකයක් විදිහට සලකලා. ඒතර මම කියන්නේ මේ අර economic resources non economic resources ආර්ථිකමය සම්පත් ආර්ථිකමය නොවන සම්පත් කියන ඔබේ බෙදීමම නෙමෙයි. ඒව බෙදීම තිබුණාට නමුත් මේකේ දෘෂ්ටිමය පදනම් වෙලා තිබුණේ අපි නිෂ්පාදනය කරනවා අපිට හැකියතාක් නිෂ්පාදනය කරනවා අපද්‍රව්‍ය අපි පහසුම තැනටම දානවා ඒක පරිසරය දරා ගැනීම කියන පදනමෙන් තමයි මේ දක්වාම මේ නිදහස් වෙළඳපොළ ඉදිරියට ආවේ. දැන් අද වුණත් අපද්‍රව්‍ය ප්‍රශ්න ගෝලීය පරිසර අර්බුද එතකොට මීතලේ උණුසුම් වීම වයිගෝලේ කාබන් ඩයොක්සයිඩ් ඇතුළු හරිතාගාර වායු නිකතු වීම කියන ප්‍රශ්න ලෝක ප්‍රශ්න බවට පත් වෙලා ලෝක සාකච්ඡාවක් තිබෙද්දී තවම අඛණ්ඩව දරාගත නොහැකි අපද්‍රව්‍ය මුදා හැරීමේ ක්‍රියාවලින් සහිත නිෂ්පාදන ක්‍රියාවලියන් මේ ඒ ආකාරයෙන්ම සිද්ධ වෙමින් තිබෙනවා. දැන් එතකොට දැන් අපි මේ කියන මේ ලීනියර් ඉකොනොමි එක රේඛීය ආර්ථිකය එහෙම රේඛීය වෙන්නේ ඇයි කියන එකට එක උදාහරණයක් තමයි සාමාන්‍යයෙන් මේ ධනේශ්වර වෙළඳපොළ ධනවාදයේ නිදහස් වෙළඳපොළ වර්ධනය වෙන ඒ ක්‍රියාත්මක වෙන වේගය සහ සබාධමයේ පෘථිවියේ ජෛව ගෝලයේ සබාධමයේ රිද්මේ කියන එක අතරේ සම්බන්ධයක් නැහැ ඒක ඝට්ටනයක් තියෙනවා. ඒ කියන්නේ අපිට වැඩි ලාභයක් උපයන්නේ නැත්නම් වෙළඳපොළ ශක්තිමත් කරගන්න වෙළඳපොළ ක්‍රියාකාරීත්වය ශක්තිමත් කරගන්න ඒ තණ්හාවෙන් ඒ ලාභය වෙනුවෙන් මොනතරම් වේගකින් මේක කරන්න පුළුවන් වුණත් සබාධමයට තියෙනවා නිශ්චිත වේගයක් මේවා නැවතත් අමුද්‍රව්‍ය බවට පත් කර ගැනීම ක්‍රියාදාමය. ඒ වේගය අපි අර බලාපොරොත්තු වෙන වේගය අනුව වෙනස් වෙන්නේ නැහැ. ඒ උදාහරණයක් විදිහට අපි කඩදාසියක් සාමාන්‍ය පරිසරයක සාමාන්‍ය තත්ත්වයක් යටතේ අපද්‍රව්‍යයක් විදිහට මුදා හැරියොත් සාමාන්‍යයෙන් මාස 3ක් වගේ යනවා දි รา පත් වෙන්න. මොකද ඒක ස්වභාවික ක්‍රියාදාමයක්. ඒකට තියෙනවා නිශ්චිත රිද්මයක්. කපුරේදී කෑල්ලකට මාස 5ක් විතර යනවා. ටින් එකකට අවුරුදු 8ක් 10ක් විතර. සමහර විට නයිලෝන් රෙද්දක් අවුරුදු 40ක් විතර. ඇලුමිනියම් බඳුනක් අවුරුදු 80ක් විතර. මාළු දලක් අවුරුදු 400ක් වීදුරු බඳුනක් සාමාන්‍යයෙන් වසර මිලියනයක් විතර යනවා නැවත වතාවක් ජීර්ණයෙන් ලක් වෙලා ස්වභාවික පරිසරයේ අමුද්‍රව්‍යයන් බවට පත් වෙනවා මේක අපිට භෞතික විද්‍යාවේ කියන තාපගත විද්‍යා නියමයන්ට අනුව පැහැදිලි කරන්න පුළුවන් තවදුරටත් එතකොට මෙන්න මේ කියන ධනවාදයේ මේ රේඛීය ආර්ථිකයේ ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් විදිහට දැන් අපි මුහුණ දෙමින් ඉන්න ප්‍රශ්න කොටකට එකක් ස්වභාවික සම්පත් බරපතල විදිහට හානි වෙනවා ලෝකේ පුරා කසල අර්බුදයක් වෙනවා අපි පවා අත්දැකීමෙන් දන්නවා අපේ මේ ප්‍රධාන නගරේ කසල කඳු වැටලා මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් නැති වෙනවා. ඒ වගේම පරිසර දූෂණය ලෝක පුරා ප්‍රශ්නයක් බවට පත් වෙලා. ඒ වගේම අඛණ්ඩව සත වර්ෂ දෙකක් පුරාවට වායු ගෝලයට උදාහරණයක් හරිතාගාර වායු නිසා මීතලේ උණුසුම් වෙන දේශගුණික විපර්යාසයන් ලක් වෙමින් තිබෙනවා.
ඒ වගේම ඉතා ශීඝ්‍රව ජෛව විවිධත්ව හානියක් සිදු වෙමින් තිබෙනවා. පෙර නොතිබුණු බෝවෙන රෝග ව්‍යාප්ත වීමේ වේගය වැඩි වෙලා තිබෙනවා. ඊට අනුශාංගිකව මේ වෙළඳපොළ පවත්වා ගැනීම සඳහා ජාන බම්කොල්ලේ ජාන විකෘති ආහාර වෙළඳාම් වෙන කාරණාවන් නැතිලා තිබෙනවා. මේවායි ප්‍රතිඵලයක් විදිහට පාරිසරික අවතැන් වුවන් තියෙනවා. විශේෂයෙන්ම දේශගුණ විපර්යාසයෙන් අවතැන් වුවන් බිහි වෙමින් ඉන්නවා. සහ එක පැත්තකින් දරිද්‍රතාවය මන්ද පෝෂණය මානසික ගැටලු කියන සකල විද අර්බුදයන් ප්‍රමාණයක් අපි වටා ගොඩනැගෙමින් තියෙනවා. එතකොට අර රේඛීය ආර්ථිකය මේ ඇත්තටම මේ නැත්නම් නිදහස් වෙළඳපොලේ මේ කරන නිෂ්පාදන ක්‍රියාවලියේදී පරිසරයේ වේගින් පරිසරයේ අපද්‍රව්‍ය උදාහරණ වේගය සහ පරිසරයෙන් ද්‍රව්‍ය එක්රැස් කර ගන්නා වේගය සැලකිල්ලට ගත්තම ඒ වේගයෙන්ම මේවා නැවත වතාවක් අපද්‍රව්‍ය බවට පත් කර ගැනීමේ චක්‍රීය ක්‍රියාවලිය සිද්ධ කරන්න බැරි එක හේතුවක් තියෙනවා. ඒක අපි භෞතික විද්‍යාවෙන් සලකනවා සාමාන්‍යයෙන් නිෂ්පාදන ක්‍රියාවලියකදී බොහෝ විට රසායනික ප්‍රතික්‍රියාවකදී සිද්ධ වෙන්නේ වැඩි ශක්ති තත්ත්වයක තිබෙන සංඝටකයක් ඊට වඩා අඩු ශක්ති ස්ථායී තත්ත්වයකට ඇවිල්ලා ශක්තිය මුදා හරිනවා. උදාහරණයක් විදිහට කාබන් දහනය කළා කාබන් ඩයොක්සයිඩ් බවට පත් කරාට පස්සේ ඉතින් එතනින් පස්සේ නැවතත් ඒක කාබන් ප්‍රභවයක් බවට පත් කරගන්න ඔය අතිරික්ත ශක්තිය වෙන ස්ථානයකින් මේ රසායන ද්‍රව්‍ය ඇතුළට ඇතුල් කර ගැනීම සිදු වෙන්න ඕනේ. එවැනි ක්‍රියාවලියක් අර ශක්තිය අවශ්‍ය කරන ක්‍රියාවලියක් අපි කියන ධන එන්ට්‍රොපික ක්‍රියාවලියක් කියලා. මේකට ශක්තිය අවශ්‍යයි. ඒ ශක්තිය කොහෙන් හරි එන්න ඕනේ. ඒ නිසා ඒ ශක්තිය එනකල් මේ චක්‍රය සම්පූර්ණ කරගන්න බැරි වෙනවා. ඒ නිසා තමයි පෘථිවියට නිශ්චිත වේගයක් තියෙන ජෛව පද්ධතියේ නිශ්චිත වේගයක් තියෙන්නේ. ඊට පස්සේ මේ රේඛීය ආර්ථිකය නැත්නම් ධනවාදයේ මේ වෙළඳපොළ ක්‍රියාදාමය ක්‍රියාත්මක වීම නිසා පරිසරයත් එක්ක මිනිසාගේ තිබුණු අන්තර් සම්බන්ධතාවය බිඳ වැටීම පිළිබඳව මාක්ස්වාදයේ විශේෂ සිද්ධාන්තයක් පැහැදිලි කරනවා. මේකට අපි කියනවා මේ සිංහලෙන් නිශ්චිත සිංහල වචනයක් නැතුණත් පරිවෘත්තීය විභේදනය කියලා මම පාවිච්චි කරනවා. මේක මෙටබොලික් රිෆ්ට් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. ඔහු කියනවා මේ පරිසරයේ මේ ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් විදිහට පරිසරයේ පරිවෘත්තිය නැති වුණා. පරිවෘත්තීය බිඳුමක් ඇති වුණා කියලා. මේ බලමු මොකද්ද පරිවෘත්තීය බිඳුම නැත්නම් මේ මෙටබොලික් රිෆ්ට් කියලා කාල් මාක්ස් එයාගේ ඉකොනොමික් ඇන්ඩ් ෆිලොසොෆිකල් මැනුස්ක්‍රිප්ට් කියන ලියවිලිවලදී අදහස් කරේ කියලා. එතනදී කියන්නේ මේ rupture in the metabolic interaction between humanity and the rest of nature emanating from capitalist agriculture production and the growing division between town and country කියලා. ඒ කියන්නේ මේ ධනවාදී මහා පරිමාණ කෘෂි වගාවන් සහ සම්පත් නිෂ්පාදන ක්‍රියාදාමයට සම්පත් ඒකරාශී කිරීමේ අසීමාන්තික සිද්ධ වීම සහ ඒ ඉවත් වෙන සම්පත් ඒ ඉවත් වෙන ස්වභාවික අමුද්‍රව්‍යයන් නැවත වතාවක් ඒ ස්ථානය වලටම නොපැමිණීම නිසා ස්වභාවික සබාධමේ නැත්නම් පරිසරයේ පරිවෘත්තීය ක්‍රියාදාමයේ සිදුවෙන පුළුල් හැල්මක් තමයි මෙටබොලික් රිෆ්ට් කියන අදහසින් මාක්ස් මේ සංකල්පගත කරන්නේ. ඉතින් දැන් මේ මෙටබොලික් රිෆ්ට් කියන එක තේරුම් ගන්න හරි ලේසි. මෙටබොලිසම් කියන්නේ නැත්නම් පරිවෘත්තීය කියන්නේ මොකක්ද කියලා අපි තේරුම් ගත්තොත් මේ පරිවෘත්තීය කියන වචනේ බොහොම මූලික වේ දෙන්නේ ජීව විද්‍යාවේදී. සාමාන්‍යයෙන් අපි සෛලයක් ඇතුලේ මෙටබොලිසම් කියලා කියන්නේ මේ සෛලයේ පරිවෘත්තීය ක්‍රියාවලිය. පරිවෘත්තීය ක්‍රියාවලිය නිසා තමයි සෛලය පන තියෙන්නේ ජීවය පවත්වාගෙන යන්නේ. ඒ කියන්නේ සෛලයේ ජීවය පවත්වාගෙන යන්න යම්කිසි නිශ්චිත අවස්ථාවක අභ්‍යන්තරයේ පැවතිය යුතු සියලුම රසායනික ක්‍රියාවලීන් පවත්වාගෙන යන්න පවතිනත් ඒ පවත්වා ගැනීමට අවශ්‍ය කරන ද්‍රව්‍ය පිටතින් පැමිණීමට සහ එහි අපද්‍රව්‍ය පිට කිරීමටත් නිශ්චිතව හැකිවන ආකාරයක මේ චක්‍රීය ක්‍රියාදාමය සිද්ධ වෙනවා නම් තමයි අපි මෙටබොලිසම් එක පරිවෘත්තියක් සිද්ධ වෙනවා කියලා කියන්නේ. ඒතර සෛලයට තියෙන පරිවෘත්තියක්. මේ පරිවෘත්තිය නිසා තමයි සෛලයට ජීවය ලැබිලා තියෙන්නේ. ඉතින් මාක්ස් කියනවා මේ සෛලයට පණ තියෙන්නේ මෙන්න මේ ජීව ක්‍රියාදාමයන් පවතින නිසානේ. මේක ඇතුළේ ප්‍රෝටීන් සංශ්ලේෂණය සිද්ධ වෙනවා. එතකොට ශ්වසනයේ අවශ්‍ය ඔක්සිජන් පිටින් ගන්නවා. ඒ වගේම බිහි වෙන කාබන් ඩයොක්සයිඩ් නිදහස් කිරීම සිද්ධ වෙනවා. ඊට පස්සේ තවත් මේකේ පිෂ්ඨ සංශ්ලේෂණය වගේ වියෝජන ප්‍රතික්‍රියා රාශියක් සිද්ධ වෙනවා. මේ වගේම මිනිස් සමාජයට ඒ වගේම පරිසරයට තියෙනවා ඒකටම අදාළ පරිවෘත්තීය ක්‍රියාවලිය. මෙන්න මේ කියන පරිවෘත්ති දැන් අපි ගත්ත සත්ත්වසෛලයේ අපි ඔක්සිජන් නොදී හිටියොත් පොඩි වෙලාවක් මිනිහෙක්ගේ ශරීරයට ඔක්සිජන් නොදී හිටියොත් වෙන්නේ
මේ සෛලීය ශ්වසන ක්‍රියාවලිය නවතිනවා. ඒ කියන්නේ සෛලයේ පරිවෘත්තිය නතර වෙනවා. ඒ කියන්නේ මිනිහා මැරෙනවා. ඒ වගේම තමයි මේ පරිවෘත්ති ක්‍රියාවලිය පරිසරයෙන් අයින් වෙනවා. පරිසරයේ පරිවෘත්ති ක්‍රියාවලිය මොනියම් හෝ හේතුකින් කැඩුනොත් පරිසරයට වෙන්නේ ජීව සෛලය වගේම ජීවය අහිමිවීම, මිය යෑම. ඒ නිසා ඔහු කියනවා සමාජයේ තියෙන මේ වගේ පරිවෘත්තියක්. යම් සමාජයක ස්වභාවය සහ සමාජය අතර සිදුවන ද්‍රව්‍ය හා ශක්ති හුමාරු ප්‍රවාහයන් සමූහයේ සම්ප්‍රයුක්ත පැවැත්ම සමාජ පරිවෘත්තිය කියලා හඳුන්වනවා. ඉතින් මේ පැවැත්ම බිඳිනවා නම් යම් ක්‍රියාදාමයකින් අන්න එතකොට ඇති වෙනවා පරිවෘත්තීය බිඳුමක්. ඒක වෙනත් ප්‍රශ්න ගණනාවක් ඇති කරනවා. දැන් ඒ වගේම පරිසරය පැත්තෙන් ගත්තම අපි දන්නවා පරිසරයේ ඔය කියන්නේ මාක්ස් කියන එක පරිසරයට තියෙන ස්වභාවික මේ මෙටබොලිසම් එකක් නැත්නම් පරිවෘත්තිය. අපි ඒකට කියනවා එන්වයරන්මන්ටල් මෙටබොලිසම් කියලා පාරිසරික පරිවෘත්තිය. ඉතින් මේ පරිසරයේ පරිවෘත්තිය තියෙන්නේ පරිසරයේ යම් ද්‍රව්‍ය ප්‍රමාණයක් තිබෙනවා. ජීවීන් ඉන්නවා. ජීවීන් මිය ගියන් පස්සේ ඔවුන්ගේ දේහවල තියෙන රසායනික සංඝටක රසට එකතු වෙනවා. ඒ පස්සේ ඒ සංඝටක ඊපසු ජීව ක්‍රියාදාමයක් කියන්නේ ජීර්ණ ක්‍රියාදාමයක් කරනවා. ජෛවික මේ සුපරජීවී ක්‍රියාකාරීත්වයෙන් නැවත මූලික සංඝටක බවට පත් කරනවා. ඒ සංඝටක නැවතත් තව ශාකයකට පෝෂණය ලබා ගන්න හැකියාව ලැබෙනවා. ඒ වයින් ශාකය ප්‍රභා සංශ්ලේෂණයෙන් ආහාර නිපදවනවා. මේ ආකාරයෙන් චක්‍රීය ක්‍රියාදාමයක් සිද්ධ වෙනවා. වායු වලින් නිදහස් වෙන නයිට්‍රජන් කාබන් ඩයොක්සයිඩ් නැවත වතාවක් පරිසර පද්ධතියට ප්‍රභා සංශ්ලේෂණය හරහා එහෙම නැත්නම් නයිට්‍රජන් ෆික්සේෂන් එහෙම නැත්නම් නයිට්‍රජන් තිර කිරීම හරහා ලැබෙනවා. මෙන්න මේ විදිහට තිබෙන මෙටබොලිසම් එක නැත්නම් පරිවෘත්ති ක්‍රියාදාමය තමයි පරිසරයේ පැවැත්ම තහවුරු කරගෙන තිබෙන්නේ. නමුත් ධනවාදී මහා පරිමාණ කෘෂිකර්මය ඒ වගේම අධික ලෙස ස්වභාවික සම්පත් කර්මාන්ත සඳහා ලබා ගැනීමෙන් පස්සේ මොකද වෙන්නේ? ඒ ගත්තු අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරලා සමහර විට මහද්වීප කරා ඈතට ගෙනියනවා. තව විශාල ප්‍රමාණයක් ගෙනියනවා. ගෙනියන ඒවා නැවත වතාවක් මේ භූමියට පැමිණීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා දිගටම සිද්ධ වෙන්නේ පරිසරයේ තිබිය යුතු නිශ්චිත සංඝටක ප්‍රමාණයක් පරිසරයෙන් ඈත් වීම සිද්ධ වෙනවා. ඒ නිසා අර පරිසරයේ තිබෙන ස්වභාවික මෙටබොලිසම් එක පරිවෘත්තිය මේ ධනවාදී නිෂ්පාදන ක්‍රියාවලිය නැත්නම් නිෂ්පාදන සම්බන්ධතාවය නිසා කැඩිලා යනවා. මෙන්න මේ පරිවෘත්තිය බිඳුම තමයි දැන් අපි අත්විඳින්න සිටින පාරිසරික අර්බුද සියල්ලේ ප්‍රතිඵලය බවට පත් වෙලා තියෙනවා. එතකොට මේ සමාජ පරිවෘත්තිය බිඳ වැටීම නැත්නම් පාරිසරික පරිවෘත්තිය බිඳ වැටීම නිසා ඇති වෙච්ච ප්‍රශ්න විදිහට ගත්තාම පස්සනිසර වේ. දැන් මේ අපේ මුළු මනින්ම කෘෂි රසායනික මත රඳා පවතින කෘෂිකර්මයකට මාරු වෙන සිද්ධ වීම, පරිසර දූෂණ, ඒ වගේම ස්වභාවික සම්පත් ශීඝ්‍රහායනකට ලක් වීම, ඒ වගේම අපි මුළු ලෝකයා අත්විඳින්න ඉන්න මීතලයේ උණුසුම් වීම සහ දේශගුණ විපර්යාස කියන්නේ ආවායු ගෝලයට අඛණ්ඩව මුදාහරින ලද කාබන් ඩයොක්සයිඩ් ඇතුළු හරිතාගාර වායුන්ගේ ප්‍රතිඵලය. ඉතින් මේ ප්‍රශ්න සියල්ල ඇති වෙලා තියෙන පරිසරයේ සම්බන්ධ පරිසරයේ තිබුණු පාරිසරික පරිවෘත්තිය මේ නිෂ්පාදන ක්‍රියාදාමයේ විසින් බිඳ වැටුණු නිසා ඒකම නිසාට විවේකයේ නිදහස මානසික තෘප්තියකින් දේවල් නැති වෙනවා. නිසා පාරිසරික පරිවෘත්තිය ඛණ්ඩනය කියන්නේ ඇත්ත වශයෙන්ම කිව්වොත් මේ තියෙන පාරිසරික අර්බුදයේ ඇත්ත මූලය කියලා තමයි මේ මාක්ස්වාදී පදනම අනුව අපිට තේරුම් ගන්න පුළුවන්. එතකොට දැන් මේ අර ඔය කියන ධනවාදී සමාජාර්ථික ශ්‍රමයේ සම්බන්ධතාවය වෙනවන් සැකෙල්ලට ගත්තොත් එතන අපි දන්නවා නිෂ්පාදන සම්බන්ධතාව නිෂ්පාදන බලවේගී තියෙන පිරිසක් සතුව ඒක නිසා මේ මිනිස්සුන්ට මේ තමන්ගේ නිෂ්පාදනයේ ශ්‍රමය අතර තියෙන සම්බන්ධය නැති වෙනවා. ඒ කියන්නේ තමන්ගේ ශ්‍රමය වැය කළ අති කරපු නිෂ්පාදනයේ පිළිබඳ බැඳීමක් අයිතියක් නැති වෙනවා. ඒ වගේම තමයි එතනදී මිනිස්සුන්ට අර පරිසරය වෙනස් කරගැනීමෙන් පරිසරයේ කියන්නේ ශ්‍රමය පරිසරය මත ක්‍රියාත්මක කරලා නිෂ්පාදන ක්‍රියාදාමයක් කරන්න තියෙන අයිතියක් හිමිවීම විසින් මිනිස්සු පරිසරය අතර තියෙන අන්තර් සම්බන්ධතාවය අන්තර් පරිපූර්ණත්වයට පත් වෙන තිබෙන ඉඩකඩ ඇහිරීමක් මේ ධනවාදයේ තියෙන නිෂ්පාදන සම්බන්ධතාවයන් ආර්ථික ක්‍රමය විසින් ඇති කරලා දෙනවා. ඊට පස්සේ දැන් සංවර්ධනය අර්බුදයක්ද කියන ප්‍රශ්නය ගත්තොත් සංවර්ධනය ඇත්තම අර්බුදයක්. සංවර්ධනය කියන්නේ මානව සංහතියේ යහපැවැත්ම වෙනුවෙන් වඩාත් හොඳ ජීවන තත්ත්වයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් අපි කරපු දේ. නමුත් අපි දැන් අත්විඳින්න ඉන්නවා සංවර්ධනය විසින් අර්බුද ප්‍රමාණයක් හදලා තියෙනවා. පැත්තකින් පරිසර අර්බුද තියෙනවා, යුද ගැටුම් ඇති වෙලා තියෙනවා.
පරිසර ස්වභාවික සම්පත් නැති වෙමින් යනවා. තරුණ ආදායම් ක්ෂමතාවයක් තියෙනවා. එතකොට දරිද්‍රතාවය වගේ දේවල් ව්‍යාප්ත වෙමින් තියෙනවා. මොකද්ද මේ සංවර්ධනයේ අර්බුදය? අපි ශීඝ්‍රයෙන් උත්සාහ කරන සංවර්ධනය කරන්න. ඒ වගේම නිදහස් වෙළඳපොළ එහෙම හරියට ක්‍රියාත්මක වෙනවා නම් ඉතා ලොකු ප්‍රාග්ධන අතිරික්තයක් හැම අවුරුද්දකම එකතු වෙනවා නම් ඒවා නැවත නැවතත් මිනිස් අවශ්‍යතාවයන් අභිබවා මේ ආයෝජනය වෙනවා නම් ඇයි මානව සංහතියට අර්බුද ඇති වෙන්නේ? දවසින් දවස ජීවන තත්ත්වය හොඳ වෙන්නේ සංවර්ධනයත් එක්ක හිම වෙන්න ඕනේ. නිසා මාක්ස්වාදයේ මූලික වශයෙන් පිළිගන්නවා සමාජ සංවර්ධනය සහ ආර්ථික සංවර්ධනය අතර තිබිය යුතු සම්බන්ධතාවය. ආර්ථික සංවර්ධනය විය යුතු වන්නේ සමාජ සංවර්ධනය සිද්ධ වීමට අභිමුඛව. ආර්ථික සංවර්ධනය අරමුණුගත වෙන්න ඕනේ සමාජ සංවර්ධනය. ආර්ථික සංවර්ධනය වෙන හැම අවධියකදී මේ සමගාමීව සමාජ සංවර්ධනය සිද්ධ වෙනවා. නමුත් එවැන්නක් නෙමෙයි මේ කියන ධනවාදී වෙනකොට පොළතර සිද්ධ වෙන්නේ. ඇතැම් විට වසරක් ඇතුලේ එකතු වෙන ප්‍රාග්ධන සංචිතය ඊළඟ වසරේදී ආයෝජනය කළ යුතුයි ගෝලීය වශයෙන්. නමුත් ඒ ආයෝජනය කරන්නේ සමාජීය වමනාවක්ද එහෙම නැත්නම් ප්‍රාග්ධනයේ ආයෝජනය කිරීමේ වමනාවක්ද කියන මේ ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා මෙන්න මේ අසන්තුලිතය තමයි මේ පරිසර දේශපාලනික සමස්ත ප්‍රශ්න ප්‍රමාණය ඇති කලේ කියලා අපිට මූලික වශයෙන් හඳුනගන්න පුළුවන්. ඊට පස්සේ මේ දැන් අපි අර ආරම්භ කරා ඇඩම් ස්මිත්ලා ඔයගොල්ලෝ කතා කරන ආර්ථික විද්‍යාවේ ප්‍රෝග්‍රෑමින් ඒ දවස්වල ආර්ථිකය පිළිබඳ කතා කරපු දේවල් ඒගොල්ලෝ ආර්ථිකමය සම්පත් ආර්ථිකමය නොවන සම්පත් කියලා හඳුනාගත්තු දේවල් දැන් ඒ යුගයේ වෙනකොට ප්‍රෝකතනය නොකරපු දේවල් තමයි පාරිසරික සම්පත් ඒවා මේ වෙළඳපොළ නැත්නම් ප්‍රාග්ධනය බවට පත් වෙයි කියලා. නමුත් මේ ධනවාදී වෙළඳපොළ ක්‍රියාත්මක වෙද්දී මේ වෙච්ච එක්තරා තවත් සංසිද්ධියක් තමයි මේ ස්වභාවික පරිසරයේ අංග කොමොඩිටි මේ වෙළඳ භාණ්ඩ බවට පත් කරලා ඒවා වෙළඳපොළ පැමිණි. නිසා මේ දැන් પરම්පරා කිහිපයකට කලින් අපේම මුතුන් මිත්තන් උනත් කවදාවත් වෙළඳ භාණ්ඩයක් වේවි කියලා හිතුවේ නැති දේවල් එහෙම හිතන්නවත් බැරි මට්ටමක තිබුණු පාරිසරික සම්පත් සියල්ල පහේ ධනවාදී විසින් කරනකොට ඒවා කොමොඩිටි බවට පත් කරලා නැත්නම් වෙළඳ භාණ්ඩ බවට පත් කරලා වෙළඳපොළට ගෙනව ලාභය උදෙසා. අපි කියනවා මේක commodifications of nature කියලා ස්වභාවික පරිසරයේ වස්තුකරණයට ලක් කර ගැනීම කියලා. මේ වස්තුකරණයට ලක් කර ගැනීමේ ක්‍රියාදාමය සිද්ධ වෙනවා මේ ක්‍රම ක්‍රීපයක් කරා. එකක් පුද්ගලීකරණය privatization එතකොට ඒ වගේම මේ commodification කරගන්න යම්කිසි දෙයක නැත්නම් ස්වභාවික මේ ස්වභාවධර්මයේ අංගයක තියෙන මේ එහි සමස්තයක තියෙන බැඳීම ඉවත් කර ගැනීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. අපි ඒකට කියනවා මේ individualizations කියලා. මම හිතන්නේ මේවා ගොඩක් වෙලා කතා කරන්න ගියත් වෙලාව යන නිසා මම කෙටියෙන් කියනවා. ඒ වගේම අර අපි මාක්ස්වාදී අඳුන ගන්නවා පරාරෝපිත තත්ත්වයක් නැත්නම් මිනිසා නිෂ්පාදනයේ අයිතියක් නැතුව ඈත් වෙනවා පරිසරයේ අයිතියක් නැතුව ඈත් වෙනවා වගේ මේ alienability කියලා වෙන පරාරෝපිත තත්ත්වයක් ඇති කරනවා මේ පාරිසරික සම්පත් වලට. එතකොට ඒක හරි පහසු වෙනවා විකුණ ගන්න. ඒ වගේම මේ තව එකක් තමයි මේ පරිසරයේ තියෙන ස්වභාවික සීමාවන් වෙනුවට කෘතිම සකස් කරපු සීමාවන් හදලා වාණිජ්‍ය අරමුණුවෙන් වෙනස් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් තෙත්බිමක පරිසර පද්ධතියේ තෙත්බිමේ ස්වභාවික මායිම සහ අපි විසින් නැති කරන නීත්‍යානුකූල මායිම තියෙන්න පුළුවන්. එතකොට මුතුරාජවල වගුරු බිම කියලා ශ්‍රී ලංකා රාජ්‍යයේ සලකන භූමිය සහ කියන්නේ එකක්. එතකොට මුතුරාජවල අභය භූමියේ මේ වගුරු බිමේ නැත්නම් තෙත්බිමේ ජෛව විද්‍යාත්මක පරිසර විද්‍යාත්මක සීමාවක් කියන තව එකක්. නමුත් විකිණීමේ අවශ්‍යතාවයට වෙළඳ භාණ්ඩයක් බවට පත් කර ගැනීමට අපිට හැකියාව ලැබෙනවා අර නෛතික සීමාවන් වෙනස් කර ගැනීම. මොන වගේ මේ උපක්‍රම ඔස්සේ සබාධම කොමොඩිටි බවට වෙළඳ භාණ්ඩ බවට පත් කර ගැනීම මේ ධනශීල වෙළඳපොළ ඇතුළේ සිද්ධ වෙනවා. ඉතින් මට මතක විදියට සමහරවිට ඔබ මට වඩා මේ විෂය පිළිබඳ ආර්ථික විද්‍යාව පිළිබඳ විශාරදේ නිසා මම කියන අදහස් වැරදි නම් නිවැරදි කරයි. මට මතක විදියට Wealth of the Nation පොතේ සඳහන් වෙන ආකාරයට internal environment and external environment කියන ඒවා ඒ යුගයේ ඇඩම් ස්මිත්ලාගේ යුගයේ වෙනකොට සැලකුවේ ඒවා commodity බවට පත් වෙන්නේ නැහැ කියලා. නමුත් අද වෙනකොට මිනිස් අවයව පවා පරිසරයේ පමණක් නෙමෙයි වෙළඳ භාණ්ඩ බවට පත් වෙමින් තිබෙනවා. ඊට පස්සේ මේ දැන් ඔය කියන ක්‍රියාදාමය
අද වෙනකොට ඇවිල්ලා තියෙන්නේ මිනිස්සු අර අසීමිත ලෙස මේ වෙළඳපොළ ලාභය පවත්වා ගැනීමෙන් වෙළඳපොළ යාන්ත්‍රණය පවත්වා ගන්න අධිපාරිභෝජනයකට පුරු කරපු ජීවන ක්‍රමයක අපි කියනවා මේකට පාරිභෝජනවාදය කියලා. ඉතින් මේක නඩත්තු කරගන්න මිනිසාන් සදාකාලිකව මිනිසා තුළ නිරන්තරයෙන් නොසන්සිඳෙන පරිභෝජන කාමයක් ඇති කරලා තියෙනවා. එතකොට තමන් දන්නේ නැති අවශ්‍යතාවයක් වෙනුවෙන් මිනිස්සු පරිභෝජනය කරනවා. ඒ වගේම මිනිස්සුන්ට අර නැති වෙච්ච ඩෙන්ටිටි එක අනන්‍යතාවය මේ වෙළඳ භාණ්ඩ වලින් ගන්න පුළුවන් කියලා අපිට මේ පරිභෝජනවාදය ඇතුලේ එහෙම මේ අදහසක් හදලා තියෙනවා. ඒ නිසා මිනිස්සු විදිහට අපි කවුරුත් අර තමන්ගේ ජීවිතවල තිබෙන නිෂ්ඨාව මේ එහෙම නැත්නම් විමුක්තිය හොයන්න යනවා මේ පරිභෝජන භාණ්ඩ වලින්. ඒකේ ප්‍රතිඵලය වෙන්නේ ඒ කියන අවශ්‍යතාවයන්, මේ කියන ව්‍යාජ අවශ්‍යතාවයන් ටික හදන්න පාරිසරික සම්පත් අතිවිශාල ප්‍රමාණයක් වැය වෙනවා. ඒ වගේම මේවා අපද්‍රව්‍ය ඉතා විශාල ප්‍රමාණයකින් පරිසරයට මුදා ගන්නවා. මේකට අපි කියනවා එන්වයරන්මන්ටල් ස්ට්‍රෙස් එකක් ඇති වෙනවා. එතකොට මෙන්න මේ ධනේශ්වර පාරිභෝජනවාදය, ධනවාදයේ පාරිභෝජනවාදයේ පැවැත්ම මත පරිසරයට ඇති කරපු පීඩනය, එන්වයරන්මන්ටල් ස්ට්‍රෙස් එක අපි පරිසර විද්‍යාවේදී මේ පරිසර විද්‍යාත්මක මේ මූල ධර්ම කීපයකින් නැත්නම් principles කීපයකින් විස්තර කරනවා. එකක් තමයි මේ ecological footprint කියලා අපි කියනවා පාරිසරික පාසටහන කියන අදහස. තව එකක් තියෙනවා අපි නිෂ්පාදන වල විශේෂයෙන්ම මේ යම්කිසි නිෂ්පාදනයක් කරද්දී පරිසරයට ස්වභාවික සම්පත් වලට සිද්ධ වෙච්ච බලපෑම් පිළිබඳ සලකන මේ නිර්ණායකයක් තියෙනවා ecological rucksack කියලා. ඒ වගේම මේ ළඟදී මීට අවුරුදු කියන්නේ පහුගිය දශක දෙකේදී ඉදිරිපත් කරපු අදහසක් තියෙනවා මේ ස්වභාවික සම්පත් වල භාවිතයේ මේ වේගය සම්බන්ධ අදහසක්. ඒක අපි කියනවා මේ overshoot day නැත්නම් depth date කියලා. මම ඒ සංකල්ප කීපය පිළිබඳ බොහොම සරලව අපි මේ කතා කරගනිමු. දැන් මේ ecological footprint නැත්නම් පාරිසරික පාසටහන කියන්නේ එක සැලකුවොත් මෙහිදී අපි කියන්නේ යම් රටක පුද්ගලයෙකුට හෝ සමාගමකට අදාළ ඔහුගේ වත්මන් පාරිභෝජන රටාව එලෙසම පවත්වාගෙන යාමට අවශ්‍ය සම්පත් සැපයීමටත් එමෙන්ම මේ අපද්‍රව්‍යයන් ජීර්ණය කොට දරා ගැනීමටත් ජෛව ගෝලයේ සරු භූමියෙන් කොතරම් ප්‍රමාණයක් අවශ්‍ය වේද යන්න කරන මේ කල්පිත ගණනය කිරීම. දැන් මම කන විදිහටම කාලා මම ස්වභාවික සම්පත් පාවිච්චි කරන විදිහට පාවිච්චි කළා මේ ලයිෆ් ස්ටයිල් එක ගෙනියන්නම නම් මම වෙනුවෙන් පෘථිවි ගෝලයේ අර සරු භූමියෙන් කොච්චර ප්‍රමාණයක් වෙන් කරන්න ඕනද කියන එක. මේක මේ කල්පිත ඒකකකින් මනින්නේ. මේක අපි කියන ග්ලෝබල් හෙක්ටර් කියලා කල්පිතයකින්. මේකෙන් අපිට ඉස්සරහදී බලා ගන්න පුළුවන් කොච්චර වේගයකින් මේ කියන ෆුට්ප්‍රින්ට් එක නැත්නම් පාරිසරික පාසටහන මේ තබමින් ඉන්නවද අපි පෘථිවිය මත කියලා. දැන් මේ ඒ අතරේ මට චුට්ටක් දැනගන්න පුළුවන්ද ඔබට මාව දැන් ඇහෙනවද? අපිට ඇහෙනවා. හරි කතා කරන්නේ. ඇහෙනවා. හරි. මේ එතකොට දැන් මෙන්න මෙතන මේ පුංචි සටහනේ තියෙන්නේ මේ රටවල් කිහිපයක මේ ඉකොලොජිකල් ෆුට්ප්‍රින්ට් එක නැත්නම් පාරිසරික පාසටහන කොහොමද තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ඇමරිකා එක්සත් ජනපද වාසීන්ගේ පාරිසරික පාසලකුණ ග්ලෝබල් හෙක්ටර් 8.04ක්. එතකොට අපි අර කියපු කල්පිත ඒකකයෙන් හෙක්ටයාර 8.04ක් ඕනේ ඇමරිකානුවෙකුගේ මේ දැන් තියෙන ජීවන විලාසය ඒ ආකාරයෙන්ම නඩත්තු කරගන්න. ඒතර සියලුම ඇමරිකානුවන් මේ විදිහට මේ පරිභෝජනය කරනවා කියලා හිතුවොත් දැන් තියෙන අපේ පෘථුවිය වගේ පෘථුවි 5ක සම්පත් අවශ්‍ය වෙනවා ඒ ජීවන ශෛලිය එහෙම පවත්වාගෙන යන්න. සාමාන්‍යයෙන් ඇවරේජ් ගත්තම ලෝකවාසීන්ගේ සාමාන්‍ය ඒක බුද්ධ පාරිසරික පාසලකුණ හෙක්ටයාර 2.5 ග්ලෝබල් හෙක්ටර්ස් 2.75. ඊට පස්සේ දැන් ශ්‍රී ලාංකිකයින්ගේ ග්ලෝබල් හෙක්ටයාර ගන්න හරියටම නෑ ඒක නිශ්චිත සමහර තැන් වෙනස් වෙනවා. මම මේ කැල්කියුලේට් කරලා ගත්තේ දල වශයෙන් මේ ඒක පුද්ගල පාරිසරික පාසලකුණ අපේ තියෙන්නේ 1.09ක් විතර. ඒ කියන්නේ අපි ශ්‍රී ලාංකික අපි තාම ලෝකවාසීන්ගේ අපි මුළු ලෝකවාසීන්ටම මේ ජීවන මට්ටමක් ගත කරන්න අවශ්‍ය කරන හෙක්ටයාර ගන්නටත් වඩා අඩු මට්ටමක තමයි අපේ සම්පත් භාවිතය තියෙන්නේ. දැන් ඉන්දියාව වගේ ගත්තත් සාමාන්‍යයෙන් ඉන්දියාව වගේ රටක පැවැත්ම පවත්වාගෙන යන්න මේ පෘථුවියෙන් 0.7ක් තිබ්බනම් ඇති. ඕස්ට්‍රේලියාව වගේ රටක් පවත්වාගෙන යන්න මේ යන ඔවුන්ගේ ජීවන ශෛලියෙන් ඉස්සරහට ජීවත් වෙනවා නම් පෘථුවිය වගේ 4.5ක් අවශ්‍ය වෙනවා ඔවුන්ගේ මේ
ජීවන තත්ත්වයෙන් ඔය ජීවන ශෛලිය නඩත්තු කරගන්න. ඒතර කොහොමද උන් ජීවත් වෙන්නේ? දැන් USA වල දැන් ඇමරිකා ජනපද වාසීකුගේ ඔවුන් ඒ ජීවන ක්‍රමයම ගත කරනවානේ. ඒ පරිභෝජන රටාව නඩත්තු කරනවානේ. නමුත් ඔවුන් ජීවත් වෙනවා මේ පෘථුවියේ. එහෙම වෙන්නේ ඔවුන් වෙනුවෙන් මේ ඔවුන් පරිභෝජනය කරද්දී තමන්ට යහපත් ජීවන තත්ත්වයක් ලබා ගැනීමට අවශ්‍ය කරන අවම සම්පත් ප්‍රමාණයක් භාවිත නොකරන අතිවිශාල මිනිස් සංහතියක් මේ පෘථිවි ගෝලය ඇතුළේ ජීවත් වෙනවා. අනේ නිසා ඔවුන්ගෙන් ඉතිරි වෙන ප්‍රමාණය තමයි මේ සංවර්ධිත ලෝකයේ මෙතන ධනවාදයේ විසින් හේතුමතියක් බවට පත් කරපු ලෝකය දැන් භාවිත කරමින් ඉන්නේ. ඊට පස්සේ අපි පරිසර විද්‍යාවේ අලුත් සංකල්පයක් තියෙනවා ඉකොලොජිකල් රක්සැක් කියලා. දැන් අපි සාමාන්‍ය රක්සැක් එකක් කියන්නේ බෑග් එකක් නේ කාර්ය මොනවාරි බඩු පටවගෙන යන්නේ. ඒතර මේ යම්කිසි ද්‍රව්‍යයක් උපකරණයක් හරි භාණ්ඩයක් නිපදවද්දී ඒ සමස්ත ක්‍රියාදාමයේදී පරිසරයෙන් විතන් වෙන ද්‍රව්‍ය ප්‍රමාණය අපි කියනවා මේ භාණ්ඩයේ ඉකොලොජිකල් රක්සැක් එක කියලා. ඒක කියන්නේ දැන් උදාහරණයක් විදිහට අපි ෆෝන් එකක් සලකමුකෝ. ඒක ග්‍රෑම් 80ක් විතර වගේ වෙන්නේ. එතකොට මේක රක්සැක කියන්නේ මේ ග්‍රෑම් 80 නෙමෙයි. නමුත් මේ ෆෝන් එක නිපදවන ක්‍රියාදාමය තුළ ස්වභාවික සම්පත් කොච්චර ප්‍රමාණයක් වැය වුණාද කියන එක. මේ දැන් මේක බැලුවාම අපිට තාම හොඳින් පේනවා අර පාරිභෝජනවාදයේ නඩත්තු කරගන්න. එහෙම නැත්නම් නොසන්සිඳන ආසාවක් සහිත මේ පාරිභෝගිකයෙක් පවත්ව ගන්න නිෂ්පාදන අලුතින් එකතු කරන්න මොනතරම් ලොකු බලපෑමක් පරිසරය මත ඇති කරනවා කියලා. දැන් උදාහරණයක් විදිහට මේ අපි ගන්න Apple iPhone එකක් කියලා ගන්නකො මේ වගේ ෆෝන් එකක් ගත්තාම මේකේ බර ග්‍රෑම් 75ක් ග්‍රෑම් 80ක් වගේ. නමුත් මේකේ මේ නිෂ්පාදනය වෙනුවෙන් ස්වභාවික සම්පත් කිලෝ 45ක් 50ක් අතර ප්‍රමාණයක් ස්වභාවික පරිසරයෙන් අයින් වෙනවා කියලා තමයි ගණන් හදන්නේ. ඒක එච්චර ලොකු රක්සැක් එකක් තියෙනවා මේ පුංචි උපකරණ නිපදවීමට. එහෙම වෙලා තියෙන්නේ ඒක අත්‍යවශ්‍යතාවය නිසා නෙමෙයි. මේක වෙළඳපළ ආකර්ෂණය කරගන්න මේ අර නොසන්සිඳෙන පරිභෝජන කාමයකින් නැත්නම් දේවල් භාවිතා කිරීමට මිලදී ගැනීමට බලා සිටින පාරිභෝගිකයෙක් ඇති කරන්න. මේ පාරිභෝගික කාමය නඩත්තු කරන්න මේවට ඇතුළු කරන මේ සුළු සුළු වෙනස්කම් වලට තමයි මේ අතිවිශාල පාරිසරික බරපතල දනන වෙලා තියෙන්නේ. උදාහරණයක් විදිහට දැන් මේ අපි දැන් භාවිත කරන ස්මාර්ට්ෆෝන් වල හෙඩ්ෆෝන් එකේ ශබ්දය පැහැදිලි කරගන්න. එහෙම නැත්නම් ඔය ස්ක්‍රීන් එකේ තියෙන මේ නිල් පාට සහ ඒ කලර් පැටර්න්ස් ටික තියාගන්න භාවිත කරන මේ සියුම් සියුම් චුම්බකත්වය ඒ වගේම සියුම් පරාවර්තන හැකියාවන් වර්තන හැකියාවන් ගන්න භාවිත කරන අමුද්‍රව්‍ය ලෝකයේ තියෙන ඉතාම දුර්ලභ අමුද්‍රව්‍යයක්. ඒ නිසා මේ ඛනිජ ගන්න අප්‍රිකානු කලාපයේ විශේෂයෙන්ම අප්‍රිකානු කලාපයේ විශාල ඛනිජ නිදි ප්‍රමාණයක් කැණීම් කරලා ඇතැම් විට මේ විශාල වෙනත් ඛනිජයක අපි හිතමු කළු ගලක කියලා එවැනි පාෂාණයක මේ තියෙන්නේ මේ කියන සංඝටක වලින් ඉතාම සුළු සංයුතියක්. නමුත් මේ සුළු ප්‍රමාණය ගන්න සමස්ත ඛනිජයම විනාශ කරන්න එතන තියෙන ඒ ආකාරයේ විශාල ප්‍රමාණයක් විනාශ කරන්න සිද්ධ වෙනවා. දැන් දැනට ගණන් බලලා තියෙනවා ආවර්තාවක් වේ තියෙන මූලද්‍රව්‍ය වලින් 64ක් පාවිච්චි වෙනවා කියලා මේ නූතන අපි පාවිච්චි කරන ස්මාර්ට්ෆෝන් එකක් හදන්න. සාමාන්‍යයෙන් අපි දන්නවා මේ වාහනයක් හදන්න ගත්තොත් ඔකට වැය වෙන මූලික අමුද්‍රව්‍ය ගත්තොත් ආවර්තාවගේ අමුද්‍රව්‍ය 5ක් 7ක් වගේ ප්‍රමාණයක් භාවිත. ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඒකේ මූලික වශයෙන් නැහැ. ඒ වගේ තමයි ෆෝන් එකක සාමාන්‍ය අවශ්‍යතාවයන් ටික ඉෂ්ට කර ගැනීමට යොදා ගන්න අවශ්‍ය වෙන්නේ තම සුළු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් පමණයි. නමුත් මේ අර අසාමාන්‍ය පරිභෝගන කාමයක මිනිහා රඳව ගන්න පරිසරික සම්පත් යනවල මේ දුර්ලභතාවය ගැන සලකන්නේ නැතුව ඒ ඊටාම සුළු ප්‍රමාණයක් ගන්න විශාල ප්‍රදේශයක් විනාශ කිරීම විසින් නැති කරන පාරිසරික බරපැන ගන්න හිතන්නේ නැතුව මේ ක්‍රියාදාමය සරල සිද්ධ වෙමින් යනවා. ඒ වගේම මේ දැන් 90 දශකයේදී හඳුන්වලා දුන්නා මේ Earth Overshoots Day නැත්නම් මිහිතල ණය දිනය කියලා නව සංකල්පයක්. මේක කියන්නේ දැන් අපි ලෝකවාසීන් මේ ගෝලීය නිෂ්පාදනය පවත්වගෙන යන්න මේ වෙළඳපොළ පවත්වගෙන යන්න ස්වභාවික සම්පත්
එක්ස්ට්‍රැක්ට් කරගනිද්දී පරිසරයෙන් සම්පත් ගනිද්දී සාමාන්‍යයෙන් 70 දශකයට පෙර සැලකුවොත් අපි පෘථිවිවාසීන් පරිසරයෙන් ගත්තු ද්‍රව්‍ය ප්‍රමාණය ඒ වසර ඇතුළත ජෙනරේට් කරගන්න ජෛව පද්ධතියට පුළුවන්. පෘථිවිය සමත් ඒ වේගයෙන් ගත්තා නම් අපි ඒ වසර ඇතුළතම නිපදවලා දෙන්න සමත් වෙනවා. නමුත් 80 දශකයට 84 වගේ වෙනකොට මොකද වෙන්නේ? අර ගන්න වේගය වැඩි කරලා එක තැනකට එනවා. දැන් පෘථිවියට බෑ ඒ අවුරුද්ද ඇතුළත මේ ගෝලීය නිෂ්පාදන අවශ්‍යතාව වෙනුවෙන් පරිසරයෙන් උපහා ගන්න ද්‍රව්‍ය ප්‍රමාණය නිපදවන්න. අනේ එතනින් පස්සේ අපි ගන්නේ ඊළඟ අවුරුද්දේ නිපදවන්න තියෙනවා. ඒ නිසා මේ අවස්ථාවේ ඉඳලා අපි හිතනවා මේ පෘථිවියට ණය වෙලා තමයි ගන්න. මෙහෙම ණය වෙන මේකට කියනවා අපි ඕවර්ෂූට් ඩේ එකක් කියලා. මිහිතලයට ණය වුණු දිනයක් කියලා. දැන් මේක මුල් කාලවල දෙසැම්බර් වගේ අවුරුද්දම ගිහිල්ලා දෙසැම්බර් අගහරිය ගෙවා ගන්න මදි ගණන් හදලා බලුවා. ඒක හරියට අර වැටුප අරගෙන 25 වෙනිදා හිට වෙනකොට මේ ඉවර මේ දවස් දෙක තුනක් ගෙවා ගන්න බැරි වෙනවා. නමුත් මේ නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය ක්‍රස් කිරීමේ වේගවත් කරන්න මේ ණය දවස් පස්සට දෙනවා. උදාහරණයක් දැන් ඕක තියෙන්නේ ජූලි මාසෙ වගේ. මේ මම පෙන්නලා දෙන්නේ මේ තරේ ණය දිනේ වසරේ මුල දෙසට පැමිණෙනකට. මුල් කාලේ 970 දශකයේ වෙනකොට එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒ අවුරුද්දේ අපි ගන්න වේගයට සාපේක්ෂව පෘථිවියට පුළුවන් නිපදවලා දෙන්න. කොහොම ඇවිල්ලා ඔන්න මුල් කාලේ දෙසැම්බර් 1 වෙනිදා වෙනකල් ඇති එතනින් එහාට ටික තමයි අපිට ඊළඟ අවුරුද්දෙන් ණයට ගන්න වෙන්නේ. දැන් මේක ඇවිල්ලා දැන් මම මේ සටහන් දෙන්නේ 2019 වෙද්දී මේක අගෝස්තු වල නැවතලා දෙනවා. දැන් මේක තියෙන්නේ ජූලි වල. අලුත්ම අප්ඩේට් එක මේක තියෙන්නේ ජූලි වල. ඉතින් මෙන්න මේ සමස්ත ක්‍රියාදාමය මේ කියන්නේ පරිසරය පිළිබඳ පරිසරයේ ස්වභාවික පැවැත්ම පිළිබඳ සැලකිල්ලකට ලක් නොකරමින් වෙළඳපොළ පවත්වා ගැනීම සඳහා තරංකාරී වෙළඳපොළ නොනැසී පවත්වා ගැනීම සඳහා ගත්තු උත්සාහය නිසා වෙච්ච ප්‍රතිඵල විදියට තියෙන එකක් කනගාටුද කියන්නේ මේකේ ප්‍රශ්න සමුදායක් තියෙනවා. දැන් දේශීය විපර්යාස හේතුවෙන් නවතන් වෙච්ච මිලියන 20ක් විතර ඉන්නවා. ඕන් වැඩි පිරිසක් සාමාන්‍ය ආර්ථික සමාජ ආර්ථික ප්‍රශ්න වලින් තාන්ත්‍රිකයෙන් ලක් වෙච්ච පිරිස ඕන්ම නැවත වතාවක් දේශීය මේ පරිසරික අනාත්මයෙන් බවට පත් වෙමින් තිබෙනවා. ඒ වගේම තමයි දැන් අර මම කලින් කතා කරපු බොහෝමයක් අමුද්‍රව්‍ය දැන් විශේෂයෙන් ඉලෙක්ට්‍රොනික උපාංග වල තියෙන විරල khනිජ වර්ග ඔය අපි කියන ඩීගොනුවේ තියෙන රසායනිකයන් ඒවා එක්ස්ට්‍රැක්ට් කරගන්න වෙන්නේ අප්‍රිකාවේ තියෙන වනුපොළ විශේෂයෙන්ම අප්‍රිකානු කලාපයේ තියෙන විශාල khනිජ කැණීම් වලින් අපිට මොන ස්ටෑන්ඩඩ්ස් තිබුණත් අද තියෙන මේ ලෝකේ ප්‍රමුඛ රටවල් වල නිෂ්පාදනවල මේ දැන් ඔය අප්‍රිකානු රිසෝස් වොච් වගේ ආයතන ඒගොල්ලෝ කියනවා මේ සියලුම අමුද්‍රව්‍ය වෙන ගන්න කිසිම දැනක් නැහැ මේ සියල්ල ගන්න අප්‍රිකානු ළමා ශ්‍රමිකයින් විසින් කැණීම් කරන කැණීම් වලවල ඒ නිසා මේ පිටට පෙන්නන අර අපි කියන්නේ ස්ටෑන්ඩඩ්ස් ඇත්ත නෑ මේක ඇතුලේ මොකද ඌවා ගේන්න වෙන තැනක් ලෝකේ නැහැ ගන්න මෙතනින් තමයි මේ මිනිස්සු මේකට බරපතල සෞඛ්‍ය තර්ජනයට ලක් වෙමින් දරුවන්ගේ ජීවිත අවදානමට ලක් කරමින් තමයි නිෂ්පාදන ක්‍රියාවලියට අවදාලා ද්‍රව්‍ය ලබා දෙන්නේ. ඒ වගේම තමයි අනිත් එක ආසියානු කලාපයේ අප්‍රිකානු කලාපයේ වගේම ලතින් ඇමරිකානු කලාපයේ සමහර රටවල් ලෝකයේ අර දියුණු රාජ්‍යයන්හි ධනවාදී ශක්තිමත් තහවුරු රාජ්‍යයන්හි ඉලෙක්ට්‍රොනික වේස්ට් අවසානයේ මේ ඩම්ප් කරන ඩම්ප් යාර්ඩ් බවට පත් වෙලා තියෙනවා. මොකද දැන් ඒක ප්‍රවණතාවයක් තියෙනවා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ලෙස විසිකරන මට්ටමට එන්න කලින් තුන්වෙනි ලෝකේ රටවල් වලට විකුණා දානවා. කොට ඒවා e-waste විදිහට. මෙන්න මේ e-waste නැවගත කරන එක තමයි දැන් තියෙන දරුණුම මේ අපද්‍රව්‍ය කළමනාකරණයේ තියෙන එක පැත්තක්. මේ e-waste ඊට පස්සේ මොකද වෙන්නේ? තුන්වෙනි ලෝකේ රටවල ශ්‍රමිකයින් විසින් නැවත වතාවක් ගලවලා ප්‍රතිචක්‍රීකරණය කරලා මේක ඇතුලේ තියෙන සිලිකන් ජර්මේනියම් වගේ වටිනා අර්ධසන්නායක වෙන දේවල් එකතු කරලා විකිණීම සිදු කරනවා. ඉතින් මේ ක්‍රියාවලියේදී මේකේ තියෙන බැරලෝහ ඇතුළු සියලු රසායනිකයන්ට මේ කියන මේවා ප්‍රතිචක්‍රීකරණයට ලක් වීමට භාවිත කරන මේ ප්‍රතිචක්‍රීකරණය සිද්ධ කරන කාර්මිකයින් ඒ දිනුජනයා මුණ දෙනවා. ඒ කියන්නේ නැවත වතාවක් අර ආර්ථික
ක්‍රියාවලිය ආන්තිකරණය ලක්ව සමාජ තීරය මේ ඔවුන්ගේ අපද්‍රව්‍ය නැත්නම් පරිසරික හානි ටිකේ මේ වින්දිතයන් බවට පත් කරලා තියෙනවා මේ ධනවාදී මේ වේකී ආර්ථික ක්‍රමය නැත්නම් මිහිතලයට දරා ගන්න බැරි ආර්ථික ක්‍රමය දීර්ඝ කාලයක් ක්‍රියාත්මක වෙන්නේ ප්‍රතිඵලයක් විදියට. ඉතින් දැන් මේකට මේකට උත්තර විදියට දැන් මිනිසාගේ තියෙනවනේ අර අපි කිව්ව සාමාන්‍යයෙන් අපි අනිත් සත්වයන් සරලව බොහෝ සුලභ නැත්නම් අපි ජනප්‍රිය කතාවේ මිනිස්සු පරිසරයට ආදරේ නැහැ පරිසරයට ආදරේ අනිත් සත්තු කියලා. නමුත් ඇත්ත කතාව ඒකනේ අනිත් සත්තුන්ට පරිසරයට ආදරය කරන මිනිස්සුන්ට තමයි පරිසරයට වගවීමේ හැකියාවක් තියෙන්නේ. ඒක නිසා මේ දැන් සාමාන්‍යයෙන් වෙන අර ඔබ කියවලා තියෙනවා නම් සුබදාමි ඩයලෙක්ටික් වගේ පොතක වුන් කියනවා මේ ඉංග්‍රීසි කියනවා යම් අර වනාන්තරයක එළුවන් නැත්නම් වඳුරන් යම් ගහකට වැදුනාම දැන් එළුවන් නම් මේ ප්‍රදේශයේ තියෙන සියලුම තෘණ භූමි කාලා විනාශ කරලා වියලි කාන්තාරයක් පත් වෙනවා. වඳුරාව තොන්ගේ මුහුණ ආහාරයට ගන්න කොටස් සමතරව ඉතුරු මල් දළු සියල්ල විනාශ කළා දානවා. මොකද මේක ඕන්ට පරිසරයට එහෙම වගවීමක් නැහැ. නමුත් මිනිසා එහෙම කරන්නේ නැහැ. මිනිසා කරන්නේ තමන්ගේ අවශ්‍යතාවයට ලබා ගැනීමක් තමයි ස්වභාවිකව නම් මිනිසා කරන්නේ. ඒ නිසා දැන් අර නමුත් එහෙම ගන්නෙ නැතුව පරිසරයට දරා ගන්න බැරි ප්‍රමාණයකින් ගැනීමට යොමු කරලා තියෙන්නේ අර කියන ආර්ථික ක්‍රමේ මිනිස්සු කියලා වෙලා තියෙන නිසා. කොහොමද දැන් අර මිනිස්සුගේ තියෙන නයිසර්ගික බැඳීම පරිසරය විනාශ වීමට එරෙහිව මොකක් ක්‍රමයක් විකල්පයක් තියෙනවා නැත්නම් ඒකට ප්‍රතිඋත්තර දීමට බැඳීමක් තියෙනවා කියන එක නිසා හැමතැනම ලෝකෙ පුරා ධනවාදී ලෝකයේ ඇතුළත නැත්නම් සංවර්ධිත ලෝකයේ හා සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ හැමතැනකම මේ පරිසර අර්බුදයට මිනිස්සු උත්තරත් හොයනවා. දැන් හරිතාගාර ආචරණය ඇති කරන නැත්නම් අපි හිතමු ඕසෝන් වලට හානිකර රසායනික සහිත මේ සුවඳ විලවුන් හරි නැත්නම් සිත කරන හරි භාවිතා වෙනකොට ඒක ඕසෝන් වලට හානියක් කියලා තීරණයකට ඊට එරෙහිව ඒක සිද්ධ නොවන දෙයක් හොයන්න මේ මිනිස් වර්ගය උත්සාහ කරනවා. ඒක සාමාන්‍ය මිනිසාගේ නයිසර්ගික ස්වභාවය. මිනිස්සු පරිසරයට එහෙම බැඳීමක් තියෙනවා. හැබැයි දැන් ඔය බැඳීම තිබුණාට ධනවාදය ඇතුලේ මිනිස්සු මේ පරිසර අර්බුදයට හොයන උත්තරේ බවට පත් වෙන්නේ තවදුරටත් වෙනදාමක්. නැත්නම් මේ විකුණා ගැනීමක් තමයි මේ උත්තරය කියලා දෙන්නේ. උදාහරණයක් විදිහට අපි ගත්තොත් දැන් මිහිතලයේ උණුසුම් වීම ක්‍රියාවලිය පාලනය කරගන්න පියවතෝ ප්‍රඥප්තියෙන් පස්සේ ක්ලීනර් ඩෙවලොප්මන්ට් මෙකැනිසම් කියලා ඒවයින් මොනවද වෙනවා කාබන් ට්‍රේඩින් කාබන් වෙළඳාම කාබන් වෙළඳාමෙන් යෝජනා කරනවා අර දැන් කර්මාන්ත ශාලාවකට ඔවුන්ගේ දැන් ඔවුන් වැඩිපුරම හරිතාගාර වායු උදාහරණ රටක ඔවුන්ට ඊට වඩා කෝටි ප්‍රමාණයක් වායු ගොඩට උදාහරණ බැරි නම් ඔවුන්ට හැකියාවක් තියෙනවා තව කොහේ හරි රටක කෙනෙක්ට මේ ඕන් උදාහරණ කාබන් ප්‍රමාණයට සමාන කාබන් ප්‍රමාණයක් මේ එහෙම එකකට අපට පුළුවන් වෙන ලෝකෙ වෙන තැනක ලතින් ඇමරිකාවේ වනවගාවක් කරන කෙනෙක්ට එක දිවිසුමකට යන්න ඔයාගේ වනාන්තර වලින් මෙච්චර කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් අලුතින් ඔක්සිජන් බවට පත් කරන්න ඕනේ. අන්නේ කෝටායකට සමානව එතකොට මම මේකට සල්ලි ගෙවනවා. ඒ වෙනුවට මට පුළුවන් අඛණ්ඩව මගේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය තවදුරටත් ඉස්සරහට යන්න. ඔන්නේ මේ විදිහට කාබන් කෝටාව විකුණ ගන්න. ඒකත් වෙලඳාම. තවත් එකක් තියෙනවා දැන් අපි වගේ රටවල් මේ අපිට අපේ කාර්මීකරණය වෙලා නැති නිසා පොදුවේ ගත්තොත් අපේ කාබන් කෝටාව අපි තාම නිකුත් කරන්නේ නැහැ. ඒක පුළුවන් අනියමින් සංවර්ධිත ලෝක රටකට මිලදී ගන්න. භාවිතා නොකරන කාබන් කෝටාව. ඔය විදිහට මේ විශේෂයෙන් මේ නව ලිබරල් ආර්ථික දැක්ම ඇතුලේ මිනිස්සු මේකට උත්තර හොයන්නේ වෙළඳාම තමයි. වෙළඳාම මේ වාණිජ අරමුණ තමයි මේක උත්තරේ හොයන්නේ. ඉතින් දැන් 80 දශක මුල වගේ සාකච්ඡාවක් තිබුණා මේ ස්වභාවික සම්පත් වල මේ මහා ආයනය සිද්ධ වෙලා තියෙන මේවට මේ මොනිටරි වැලියු එක මූල්‍යමය වටිනාකමක් නැති නිසා කියලා. නිසා මේවට වැලියු එකක් දෙන්න ඕනේ කියලා. දැන් නවලිබරල් පරිසරවාදය කියලා අපි හඳුනගන්න මේක ඇත්තට කියන්නේ මේ පරිසරයක සම්පත් වලට මොනිටරි වැලියු එකක් දීම නැත්නම් කොමඩිෆිකේෂන් මේවා වෙළඳ භාණ්ඩ බවට පත් කිරීම වටිනාකමක් දීම මූල්‍යමය වටිනාකමක් දීම ආරක්ෂා කර ගැනීමට මාතෘකාවක්.
නමුත් ඒක පෙරලා ක්‍රියාත්මක වෙන්නේ මොකද? වැඩි ක්‍රය ශක්තියක් වෙන වැඩි වෙනද විකුණා ගැනීම මිලදී ගැනීම හැකියාවක් සහිත කෙනෙක්ට මිලදී ගැනීමට මාර්ගයක් සකස් කරනවා. මෙන්න මේ විදිහට දැන් අපි දකිනවා ධනවාදයේ අසමත් වෙලා තිබෙනවා අර රේඛීය ආර්ථිකය චක්‍රීය ආර්ථිකයක් වට හරව ගන්න. ඊට පස්සේ පරිසර අර්බුදයට විසඳුම් විදියට ලබා දෙන ධනවාදයේ විසඳුම් කියන්නේ තවදුරටත් වෙළඳපොළ පවත්වාගෙන වෙළඳපොළට හානියක් නොවෙන්න ඉදිරියට යන්න යොදාගත්තු ආවිධිමත් වූ අසාර්ථක විසඳුම් කියන එක තමයි අපිට මේ මූලික වශයෙන් පේන්නේ. ඉතින් මම ඔන්න ඔය කාරණා ටික තමයි අද සීමිත වෙලාවක් තියෙන නිසා මේ පරිසරය සහ මේ සංවර්ධනීය අර්බුදය මාක්ස්වාදී දෘෂ්ටියෙන් බැලුවොත් තියෙන විදිය පිළිබඳව සරල සාකච්ඡාවකට එකතු කරගත්තේ. අපිට මේකෙන් සමහර කාරණා පිළිබඳව මීට වඩා පුළුල් උදාහරණයක සෑහෙන ඈතට කතා කරන්න ඕන. නමුත් ඔබේ වෙලාවත් එක්ක මම හිතන්නේ එච්චර දිග සාකච්ඡාවක් ඉඩ නැති නිසා මම ඔය ප්‍රමාණයෙන් මගේ ප්‍රසන්ටේෂන් එක නතර කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබට මේ සම්බන්ධයෙන් දේවල් එකතු කරන්න මේ සාකච්ඡාවට තියෙනවා නම් සහ සාකච්ඡා කරන්න තියෙනවා නම් අපි මේ අවස්ථාව කරගන්නවා. හොඳයි කපිල මහේෂ් රාජපක්ෂ ඉතාමත්ම සාරබර ගර්භ දේශනයක් පැවැත්වුවා. ඉතාමත්ම විශාල තොරතුරු ප්‍රමාණයක් අපට ලබා දුන්නා වගේම විශාල දැනුම් සම්භාරයක් අපට ලබා දුන්නා. ඒ පිළිබඳව ස්තුති වෙනවා. නමුත් අපි වෙනම සාකච්ඡා කරමු. තවදුරටත් විශේෂයෙන්ම මෙහිදී අපේ ඉතාමත් මාක්ස්වාදයේ පිළිබඳව අපි ලංකාවේ අද සිටින මේ ප්‍රධානම ගණේ මහාචාර්යතුමා අපේ හිටපු අංශාධිපතිතුමා මෙතන හිටියා මහාචාර්ය සුමන සිරිලියනගේ. ඒ වගේම නූතනයේ අප සමග අපේ දෙපාර්තමේන්තුවේම මාක්ස්වාදයේ පිළිබඳ ඉතාමත් ඉහළම දැනුමකින් යුක්ත අපේ කල්ප රාජපක්ෂ මහත්මයා මෙතන ඉන්නවා. ඒ වගේම තවත් බොහෝ අය ඒ පිළිබඳව පරිසරය පිළිබඳව එම විශේෂ විද්වතුන් කීප දෙනෙක් ඉන්නවා. මම දැන් ආරාධනා කරනවා මේ සාකච්ඡාව හා සම්බන්ධව දේශනය හා සම්බන්ධව තමන් දරන අදහස් විවිධ වූ එකතු කිරීම කරමින් මේ තවදුරටත් පෝෂණය කරන්න කියලා. මහාචාර්ය සුමන සිරිලියනගේ නෑ වගේ මාලක ඉන්නවා. මං කෙටි ප්‍රශ්නයක් අහන්නද? හොඳයි අංශාධිපතිතුමා. හරි. බොහොම ස්තුතියි වාගේ බොහොම සවිස්තරාත්මක පැහැදිලි කිරීම සහ විශේෂයෙන් කරුණු පැහැදිලි කිරීමකට සහ ඊට හේතු පැහැදිලි කිරීමකුත් වුණා. නමුත් දැනට ක්‍රියාත්මක වන මේ නවලිබරල් ඉකොනොමික් මොඩලය තුළ ඔබේ පැහැදිලි කිරීම ඉතාම හොඳයි. නමුත් මගේ තියෙන ප්‍රශ්නය තමයි දැන් අපි වගේ නොදියුණු ආර්ථිකයන් වලට කිසිසේත්ම තේරුම් බේරුම් කර ගැනීමට හැකියාවක් නැති මට්ටමකට අපි පත් වෙලා ඉන්නවා. කුමන මොඩල් එක කුමන අප්‍රෝච් එක යාද කියන එකවත් තීරණය කරගන්න බැරි තැනක ඉන්න නිසා. හැබැයි අපි ගත්තොත් ස්කැන්ඩිනේවියන් කලාපය නෝර්වේ ස්වීඩන් ඩෙන්මාර්ක් නෙදර්ලන්ඩ්ස් වගේ රටවල් ග්‍රීන්ලන්ඩ් වගේ රටවල් මේ රටවලුත් පරිසර දූෂණය අවම කරගෙන මේ පරිසරයේ ලෝක පරිසරයට කරන දායකත්වය සහ ඒ අසමතුලිතතාවයන් මගහරා ගැනීම සඳහා සහ ඔවුන්ගේ සංවර්ධන ඉලක්කයන් සපුරා ගැනීම සඳහා තවදුරටත් පාවිච්චි කරන්නේ මේ ධනේශ්වර ක්‍රමයේම මොඩලයන්. මේ தত্ত্বය බොහෝ දිනක් ඔබ වැනි බොහෝ දිනක් අවධාරණය කරත් අපි සාමාන්‍ය භූතානය වගේ රටවල් ඉතා සුළු වශයෙන් කතා කරන්නේ එවැනි අප්‍රෝචස් වලට ගිහිල්ලා හිටියත් නමුත් බොහෝ දියුණු රටවල් තවදුරටත් මේ අධිපරිභෝජන තුලම ඉඳගෙන මොකද ඒගොල්ලන්ට ශක්තිය තිබියදී ඇයි මේ ඔබලා විස්තර කරන ක්‍රමවේදය පාවිච්චි කරන්න නැත්නම් ඒ ඉලක්කයට මැලිකමක් දක්වන්නේ ඒක ඒගොල්ලන්ගේ මේ
නයිසර්ගික හෝ නැත්නම් ඒගොල්ලෝ අකමැත්තෙන් කරනවද එහෙම නැත්නම් කැමැත්තෙන් කරනවද නැත්නම් ඒකට උවමනාවක් නැද්ද? ඇයි දියුණු රටවල් වලට බැරි මේ ඔබ යෝජනා කරන ඒ ක්‍රියාවලියට තරමක හෝ දායකත්වයක් දක්වන්න ඇයි ඔවුන් දිගින් දිගටම මේ නියෝ ලිබරල් ඉකොනොමික් මොඩල් එක තුළ ධනේශ්වර ක්‍රමයම පස්සේ ඒකම අනුගමනය කරන්නේ? ඔව් ඇත්තටම ආචාර්යතුමා දැන් මේකේ ඔබතුමන්ලා මේ ආර්ථික විද්‍යාත්මක පිළිබඳ විශාරදින් මම මේ විෂය සම්බන්ධ කියන ආර්ථික විද්‍යාත්මක ප්‍රවීණයෙක් නෙමෙයි. නමුත් මගේ අදහස මම හිතන්නේ මම අර සාකච්ඡාවේ අවස්ථා කීපයකදී මතු කරපු කාරණාව තමයි මේ තිරසාර සංවර්ධනය පිළිබඳ සාකච්ඡාවන්. දැන් ওই චක්‍රීය ආර්ථිකය කියලා අපි කතා කරන චක්‍රීය ආර්ථිකය පිළිබඳ මේ සාකච්ඡාව යුරෝපා සංගමයේ වෙනවා. යුරෝපා සංගමයේ බොහෝ රටවල් චක්‍රීය ආර්ථික මොඩල ක්‍රියාවට නංවන්න උත්සාහ කරනවා. හැබැයි ඔවුන් මේ කියන හැම විසඳුමක්ම ක්‍රියාවට නංවන්න බලන්නේ නිදහස් වෙළඳපොළ ක්‍රියාවලිය අඩපණ නොවන විදිය. උදාහරණයක් විදිහට අපේ රේඛීය ආර්ථිකය චක්‍රීය ආර්ථිකයක් බවට හරවා ගැනීමේ ක්‍රියාදාමයේදී අපි කියනවා ඒක අර සංවෘත ලූප නැත්නම් මේ කියන්නේ එක් පැත්තකට ඉවර වෙන ලීනියර් මේ ඉකොනොමික් රිලේෂන්ස් ටික සංවෘත ලූප බවට පත් කරගන්න ඕනේ. හැබැයි ওই පත් කර ගැනීමට නම් අනිවාර්යයෙන්ම නිෂ්පාදන ක්‍රියාවලියේ යම් සීමා කිරීමක් කරන්න වෙනවා. ඒක සබාධමකට බෑ ඊට වඩා වේගයකින් මේවා මේ ස්වභාවික ජීවන ක්‍රියාදාමයන් සිදු කරනවා. එතකොට ස්වභාවික සම්පත් පුනර්ජනනය කිරීමේ සීමාවන් සබාධමකට තියෙනවා. ඒ කියන සීමාවන් වලට අනුගත වෙමින් චක්‍රීය ආර්ථිකයට යන්න ගියොත් අනිවාර්යයෙන්ම නිදහස් වෙළඳපොළ ක්‍රියාදාමය අඩපණ අඛණ්ඩ ලාභයක් උපයමින් මේ කියන වේගයෙන් නිදහස් වෙළඳපොළ නවලිබර වෙළඳපොළ ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යන ගමන් මේකට විසඳුම් හොයන්න යනවා. නමුත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. මම හිතන්නේ එතන තමයි අරුබුදේ තියෙන්නේ. දැන් හැම විටම විකල්ප හොයන්නේ උන් වෙළඳපොළට හානියක් නොවන විදියට. වෙළඳපොළ ක්‍රියාවලියේ අර මූලධර්මික වෙනසක් නොකර එසේ පවතිද්දී මේක චක්‍රයක් බවට පත් කර ගැනීම උත්සාහයක් ගන්නවා. ඒව සාර්ථක වෙන්නේ දැන් උදාහරණයක් විදිහට අපි මේ තිරසාර සංවර්ධනය පිළිබඳ සංකල්පය. එතකොට ඒක සංවර්ධිත ලෝකෙන් ඔය කියන ධනවාදී රාජ්‍යයන්ගෙන් පැමිණෙනවා. ඉතින් අපේ රටවල් දැන් හැමතැනම ක්‍රියාත්මක වෙනවා. අපිට ඉලක්ක සපයලා තියෙනවා. හැම ඉලක්කයකම තියෙන්නේ වෙළඳපොළ වෙනස්කමක් නොකර වෙළඳපොළ ක්‍රියාවලිය එහෙමම තියෙද්දි තාක්ෂණික විසඳුම් හරහා මේක වෙනස් කරගන්න පුළුවන් කියලා. දැන් උදාහරණයකට අපි හිතමු මේ වෙස්ට් අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් අපි කියනවා නිසා මේ 3R concept එක කියලා reduce reuse recycling කියලා. ඒක දැන් අපි ප්‍රකටව කියනවා මේක තමයි හොඳ practice එක කියලා. නමුත් reduce කරන්න නම් අපි නිෂ්පාදනය අඩු කරන්න වෙන consumption එක අඩු කරන්න වෙනවා. එහෙම අඩු කරන්නේ නැතුව reduce කරන්නේ කොහොමද? එතන තරකයක් තියෙනවා. ඒතර මම දකින දේ තමයි ඒ හැම සංකල්පයක්ම නතර වෙන්නේ ඒක වෙළඳපොළට බාධාවක් වෙන තැනදී එතනින් යන ක්‍රියාත්මක කරගන්න බැරි වෙනවා. ප්‍රයෝග ප්‍රඥප්තිය එනවා. කාබන් එමිෂන් එක කන්ට්‍රෝල් කරන්න සියලු දෙනා එක එකඟතාවයකට එනවා. නමුත් ඒක ඕස්ට්‍රේලියාව සහ ඇමරිකානු නිෂ්පාදන ආයතන වලට කියන්නේ කර්මාන්ත වලට බලපෑම වෙනවා කියන සීමාවට ගණනය කරාට පස්සේ ඊපස්සේ ඕනේ එක එකතාවක් හරිනවා. නිසා මම හිතන්නේ මේ වේගයෙන් වෙළඳපොළ පවත්වාගෙන යන ගමන් මේක විසඳන්න බැරි බව දන්න නිසා තමයි ඔය ඒ අසාර්ථකත්වය මතුවෙන්නේ. අනිත් පැත්තෙන් අර ඔබතුමා කියපු නෝඩික් ඉකොනොමි එක මේ නෝඩික් ආර්ථිකය තියෙන කලාපයේ විශේෂත්වයක් විදිහට ඔවුන් ස්වභාවික සම්පත් වල යම් කමක් තිබෙනවා. සහ මේ එක පෘථිවියේ එක ද්‍රවයක් මේ වෙළඳපොළ ක්‍රියාවලිය අර කියන පරිසර හානි ටික කරමින් පවත්වගෙන යද්දී ඊට සම්බන්ධ වෙලා වුණට පවත්වන ඔවුන්ගේ ආර්ථිකය හසුරවා ගන්න පුළුවන්කම තිබුණාට සමස්තයක් විදිහට දැන් ඔවුන් ප්‍රතිලාභ ලබමින් ඉන්න ගෝලීය ආර්ථික සම්බන්ධතා ටික දැන් නෝඩික් රටවල් ටික පරිසර හානි අවම වෙන විදිහෙන් කරගෙන ගියාට ඔවුන්ුත් යැපෙන්නේ අර අධික පරිසර හානියක් කරමින් පවත්වගෙන යන වෙළඳපොළ ක්‍රියාවලිය එක සම්බන්ධයකින් නේද කියලා තමයි මට තේරෙන්නේ. ඒක ඔබට මට වඩා ගොඩාක් සංකීර්ණව තේරෙනවා. පැහැදිලිව. මම හිතන්නේ අන්න ඒක වෙළඳපොළ ශීඝ්‍රතාවයන් නැත්නම් වෙළඳපොළ හැසිරීම වෙනස් නොකර විසඳුම් සෙවීම තමයි මම හිතන්නේ එතන අරුබුදය කියලා මගේ පැත්තෙන් මට තේරෙන්නේ. මොකද ඒකට එක හේතුවක් තමයි ඔය සයිමන් කුස්ටෙට්ස් වගේ ආර්ථික විද්‍යාඥයෝ යම් යම් අවස්ථාවල පෙන්නලා දීලා තියෙනවා. ආර්ථිකයේ per capita income එක US dollars 10,000ට වගේ එනකම්
ඔව්. පරිසරයට කරන හානිය ඊටාම වැඩි. හැබැයි ඊට පස්සේ තාක්ෂණික මෙවලම් වල දියුණුවත් එක්ක ඒ ජාතීන් පරිසර හානිය අවම කරගෙන තමන්ගේ සංවර්ධන කටයුතු කරගෙන යනවා කියන. දැන් ඒ වැඩි පෙන්වා දීමකුත් තියෙනවනේ. ඒ නිසා ඒගොල්ලෝ ඒ ක්‍රමයේ තුල උත්සාහ කරන බවක් තමයි අපිට පේන්නේ බොහෝ වෙලාවට. කොහොමද නිෂ්පාදන බලවේගවල දියුණුව පරිසර ආරක්ෂාවට ඒ කියන්නේ හානිය අවම කිරීමට එක් හේතුවක්. ඒක සමූහිකව ඒක ධනවාදය තුල උනත් සමාජවාදය තුල උනත් අපි ඒක පිළිගත යුතු දෙයක් තියෙනවානේ. එතකොට එතන මේ ඒ කාරණාවස කියන වගේ එතන අර ඔවුන්ගේ නිෂ්පාදන බලවේග අපිට වඩා ගොඩක් ඉහළින් තියෙන නිසා මාකාරයක් පාලනය කරගෙන ඉන්න හැකියාවක් තිබෙනවා. ඒ නිසා අපිට කියන්න බෑ මේ සඳහා තියෙන එකම විසඳුම මාක්ස්වාදය කියන එක පිළිගන්න අමාරුයි වුණා නේද? ඔව් එකම විසඳුම මාක්ස්වාදය කියන එක නෙමෙයි අතර මමත් කියන්නේ මම කියන්නේ මේ හේතුව මේක. ඒතර අපි විකල්පය අලුතින් හොයන්න ඕන වෙනවා. හරි. thank you. මම හිතන්නේ අපේ මහාචාර්යතුමා කියපු ආකාරයටම මේ කුස්නෙට්ස් කියන්නේ පරිසරය සහ ආදායම් පිළිබඳව කරන ලද විශේෂ සාලු අධ්‍යයනයන් තුළින් බොහෝ දේවලින් හඳුනාගෙන තියෙනවා. සමහරලාට ඒ ලක්ෂයට තව දුරටත් ගිහින් නැහැ කියලා ඉවර වෙලා. ලෝකේ බොහෝ රටවල් සංවර්ධන රටවල් මෙන්න සංවර්ධනයේ පවතින රටවල්. දැන් මෙතන ලක්ෂ්මන් ගුණසේකර මහත්මයා අතෝසවා තිබෙනවා. ඔහුට අවස්ථාව තියෙනවා තමන්ගේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න. ඔව් ස්තුතියි. මුලින්ම මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා මේ පෙරදින විශ්වවිද්‍යාලයේ මේ සැලසුම් කර මෙවැනි ජනප්‍රිය මට්ටමේ බුද්ධිමත් ඉදිරිපත් කිරීමක් සැලසුම් කිරීම ගැන මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. මම ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදියෙක්. ඇත්තම මම වැඩ කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. නමුත් මම ඒ වගේම පශ්චාත් මාක්ස්වාදයකට මම කටයුතු කරනවා. ක්‍රියාදරේ මේ මට ඇත්තෙන්ම මෙතනදී අහන්න කැමති මීට කලින් මේ කතා කරපු එක්කෙනාගේ කන්ටිනියුේෂන් එකකට ඒ කියන්නේ දැන් අපි මෙතන මේ ධනේශ්වර අර්බුදය ගැන ඔබතුමා බොහෝම يعني තර නියම විදිහකට ඉදිරිපත් කිරීමක් කළා. ඒක මේ මෙතනදී ඒතර අපට මුහුණ දෙන්න වෙන්නේ අභියෝගයක් මේක අපි වෙනස් කරන්නේ කොහොමද කියලා. කලින් මතුම ප්‍රශ්නේ ඒකයි. ඉතින් මෙතනදී මම මාක්ස්වාදයේ විතරක් කරන්න පුළුවන් කියන එක නෙවෙයි මම තරක කරන්නේ. මේ ආර්ථික න්‍යායික සහ මේ විග්‍රහයන් සමගම පොලිටිකල් ඉකොනොමි කියන එක. දේශපාලන අරගලයන් ගැනත් මාක්ස් කතා කළා. මාක්ස් ක්‍රියාකාරී වුණේ කමියුනිස්ට් ඉන්ටර්නැෂනල් එකේ. අන්න ඒ කොටස කොහොමද මෙතනට සම්බන්ධ වෙන්නේ? ඔව් ඇත්තටම දැන් මේ ප්‍රශ්නේ මම හිතන්නේ මේ මෙතුමන්ලා විස්තර කරන වඩාත් හොඳයි. මටත් ඒකේ ඔබතුමා කියද්දී මතක් වුණේ මේ සම්බන්ධයෙන් මම නැචරල් සයන්ස් ස්වභාව විද්‍යාවන් පිළිබඳ හදාරන කෙනෙක් නිසා මම ආගන්තුකෙක් විදිහට මේ ආර්ථික විද්‍යාවට සම්බන්ධ මේ කාරණා සහ බලද්දී මට තේරෙන දෙයක් තමයි දැන් ඇඩම් ස්මිත් ලාගෙන් පස්සේ අර පොලිටිකල් ඉකොනොමි කියන එක නැත්නම් දේශපාලන ආර්ථික විද්‍යාව කියන ප්‍රවේශය වෙනකොට ඉන් පස්සේ ඇති වෙලා තියෙන ආර්ථික සාකච්ඡාව තනිකර පොදු ආර්ථික විද්‍යාවක් විදිහට තමයි අපිට පේන්නේ. නිසා අපි මම හිතන්නේ ඒක ඒ දේශපාලන ආර්ථික විග්‍රහයකින් දේශපාලන මේ නූතන තත්ත්වය දේශපාලන ආර්ථික විද්‍යාත්මක ප්‍රවේශයකින් තරහිවීම හරහාට ඒ සඳහා වන සුසු විග්‍රහයක් හදාගැනීමේ අවශ්‍යතාවය තියෙනවා කියන එක මට තේරෙනවා. ඒ පිළිබඳව වෙන ආර්ථික විද්‍යාත්මක ගැඹුරු විග්‍රහයක් කරන්න මට තේරෙන්නේ මොකද මම මගේ විෂය පතය ඒක නෙමෙයි මම පිටතින් ඉගෙන ගන්න කෙනෙක් ආර්ථික විද්‍යාව පිළිබඳ කාරණා මම හිතන්නේ අර පොලිටිකල් ඉකොනොමි කියන එක ඇඩම් ස්මිත් ලාගෙන් පස්සේ කාලේ සාකච්ඡාව ඇතුළේ නෑ දැන තියෙන ඉකොනොමි විතරක් කියන එක තමයි මට හැඟෙන්නේ. ඒක මගේ අර බාහිරින් බලන කෙනෙක්ට නැත්තම් විෂය පිටතින් ඉගෙන ගන්න කෙනෙක්ට දැනෙන විදිහ වෙන්නේ නැති. මම බලාපොරොත්තු වෙනවා අපේ මහාචාර්යතුමන්ලාගෙන් ඒකට ඊට වඩා දීර්ඝ සවිස්තරාත්මක පිළිතුරක් එකතු කරා නම් හොඳයි කියලා. ඔව් මම හිතන්නේ මේකට හොඳ පිළිතුරක් ලබා දෙන්න පුළුවන් විද්වතුන් දෙදෙනෙක් මෙතන ඉන්නවා. මහාචාර්ය සුමන සිරිලියගේ
ඒ වගේම අපේ දැනට ආචාර්ය උපාධිය මේ මොහොතේ කරමින් සිටින අපේ කල්ප රාජපක්ෂ මම හිතනවා එතුමාලා දෙදෙනෙක් කෙනෙක් ඉදිරිපත් වෙනවා නම් වඩා සුදුසුයි කියලා. මම ඒක ඇහුවේ මන්ද මම නම් ඇත්තෙන්ම පන්ති අරගලයේ සම්ප්‍රදායෙන් තමයි එන්නේ හිටියේ. නමුත් අද දින ලෝකයේ පන්ති අරගලය විතරක් නෙවෙයි ක්‍රියාත්මක වෙන්නේ විශාල පරිමාණයේ. මේ එක එක විදිහේ ජනමාර්ගික අරගලයන් ක්‍රියාකාරී වෙනවා. හැබැයි ඒ වගේම ගෝලීය මට්ටමේ මේ පරිසරය පිළිබඳව තියෙන අරගලයන් අද එකමුතුභාවයකුත් හැදීගෙන එනවා. ෆ්‍රන්ට් මට්ටමේ හැදීගෙන එනවා. ඉතින් ඒ වගේ වෙවෙනි ධාරාවන් කීපයක් තියෙනවා. ඉතින් ඒව ඔක්කොම එකව කරන එක තමයි මෙතන මම කියන්නේ මූලික අභියෝගයක් තියෙන්නේ. විනායකගේ අදහස් තියෙනවා නම් මම මොකක් අගය කරනවා. දැන් විශේෂයෙන්ම සෝමෙන් හදිසි අතරින් එකතු වුණාට මේ විශේෂයෙන්ම කොසෝෂලිසම් සම්බන්ධයෙන් ගත්තත් ලෝකයේ විවිධ තැන්වල කොසෝෂලිසම් සම්බන්ධ කවයන් මතුවෙමින් තිබෙන ඔවුන්ගේ අදහස් විවිධාකාරයෙන් මේ පරිසරික අර්බුදය පරිසරික සමාජවාදී මේ විසඳුමක් කරා යන්නේ කොහොමද කියන සාකච්ඡාවක් ලෝකේ පුරා තියෙනවා. ඇතම් පිරිස් මේ අර්බුද කියනවා අනිශ්වරය බිඳ වැටීම නැත්නම් විප්ලවීය මොහොත සිද්ධ වෙන්නේ පරිසර අර්බුදයේ එක් පියවරක් දරාගත නොහැකි සීමාව නිසා කියලා තැනටම පවාගෙන යන මේ සාකච්ඡාවන් අපි දකිනවා. නිසා ඔබ කිව්වා වගේ ඒ සාකච්ඡාවත් මෙතෙන්දී අපිට සැලකිල්ලට ගන්න අවශ්‍ය වෙනවා. හොඳයි මේ මාක්ස්වාදය පිළිබඳව ඉතා හැදෑරීමක් කරන මේ කල්ප රාජපක්ෂ අපේ ආචාර්යතුමාට මම මේ සම්බන්ධයට මැදිහත් වෙන්න කියලා ආරාධනා කරනවා. බොහොම ස්තුතියි මේ ප්‍රොෆෙසර් මාලක මේ සහ කපිල බොහොම ස්තුතියි මේක ටිකක් විධිමත්ව මම හිතන්නේ ස්ථානගත කිරීම සම්බන්ධයෙන් මොකද මම හිතන්නේ මේ සාකච්ඡාව මේ ලංකාවේ ටිකක් සහ විශ්වවිද්‍යාල ඇතුළේ මම හිතන්නේ ටිකක් හිඟයි මේ මට්ටමේ මේක යන එක. දැන් මේ සාකච්ඡාවේ යන විදිය දිහා මම ටිකක් බලන් ඉඳපුවා මම හිතන්නේ මට කලින් ප්‍රශ්න දෙකක් විතර තිබුණා මේ කපිලගෙන් අහන්න. නමුත් මම හිතන්නේ ටිකක් වෙන විදිහේ පොඩි ප්‍රශ්නයක් අහන ගමන් මම හිතන්නේ මේකට ප්‍රවේශ වෙන එක හොඳයි කියලා මට හිතුණා. දැන් මේකදී ආපු එක අදහසක් තමයි ස්කැන්ඩිනේවියන් රටවල උදාහරණය. සහ යම් විදිහක කුස්නෙට්ගේ අදහස යම් විදිහක රටක දල දේශීය නිෂ්පාදිතය හෝ දල ජාතික නිෂ්පාදිතය යම් මට්ටමකට ආවට පස්සේ ඒ රට යම් විදිහක මේ පරිසරය මත කරන බලපෑම අවම කරනවා කියන කාරණා. ඒකේ පසුබිමක් තියෙන්න පුළුවන්. නමුත් අපි ධනවාදයේ ගෝලීය ක්‍රමයක් විදිහට හිතුවොත් මම හිතන්නේ උතන ප්‍රශ්නයක් මතුවෙනවා. හොඳම උදාහරණය තමයි ඇමරික එක්සත් ජනපදයේ ගෝලීය වශයෙන් එක පුද්ගල දේශීය නිෂ්පාදිතය එක ශීර්ෂ ආදායම මම හිතන්නේ 35000ක් 40000ක් වගේ තියෙන රටක් කරන බලපෑම අපි ගත්තොත් එහෙනම් උදාහරණයක් විදිහට Apple වගේ නිෂ්පාදනයක් ගත්තොත් ඒක ගෝලීයව අපිට පැහැදිලිව පේනවා මේ තර්කය ටිකක් බිඳහෙලන සුළුයි. හේතුව ගෝලීය වශයෙන් ශ්‍රමයේ කොහෙද අඩුවෙන් මිලදී ගන්න පුළුවන් සහ පරිසර නීති යම් විදිහක ටිකක් ලිහිල් තත්වයක තමයි මේ නිෂ්පාදනය සිද්ධ වෙන්නේ. එතකොට අපිට නැවත හිතලා බලන්න සිද්ධ වෙනවා. අපි පුදුව ජාතික ආර්ථික ඇතුලේ මේ ක්‍රමයේ තේරුම් ගන්නවද? එහෙම නැත්නම් මේක ගෝලීය ක්‍රමයක් වශයෙන් තේරුම් ගන්නවද කියන ප්‍රශ්නේ. මට කපිලගෙන් අහන්න ඕන කරලා තියෙන මෙන්න මේ දේ මූලිකව. ඊට පස්සේ අපි ටිකක් සාකච්ඡා ඉස්සරහට ගියොත් මම තව ප්‍රශ්න කිහිපයක් අහන්නම්. මාක්ස්වාදී විශ්ලේෂණයේ හරුණකොට කපිලට මේ වෙද්දී හම්බෙලා තියෙනවද මේ මට්ටමින් පරිසර අර්බුදයේ විශ්ලේෂණය කළ හැකි දර්ශනයක්? දේශපාලන දර්ශනයක් විදිහට ඒ තරම් සංකීර්ණව කියන්නේ මේ මම හිතන්නේ මේක දැන් බොහෝ සාකච්ඡාවන් ඇතුලේ තියෙන්නේ මේ ක්‍රමයේ ඇතුලේ නේද? ඒක ක්‍රමයේ යම් සුළු අර සංස්කරණාත්මක යෝජනාවන් එවැනි සාකච්ඡාවන් මිස ඊට මේ මුළුමනින්ම විකල්පයක් පිළිබඳ සාකච්ඡාවක් මට මුණ ගැහිලා නැහැ. මම බදාරලා තියෙන නැත්නම් මම කියවලා තියෙන මට මුණ ගැහින කලාපය ඇතුලේ ඊට වඩා වුණු කෙනෙක් පූර්ණ ලෙස අර්බුදය විසඳා ගැනීමට හැකි වෙයි කියලා බලාපොරොත්තු වෙන මට්ටමේ එවැනි සාකච්ඡා මතවාදයක් ඔය වැනි මේක පිළිබඳව මට මගේ දැනීම හැටියට මට මුණ ගැහිලා නැහැ. ඒක දැන් කපිලගේ සාකච්ඡාවේ මුල ඉඳන් බලපුවම මම හිතන්නේ ඒක බොහොම පැහැදිලිව පේනවා. කපිල එළපු සාකච්ඡාව ඊටාම විධිමත්. ඒ කියන්නේ යම් විදිහක පරිණාමය කියන සාධකය, ඊටසේ මනුෂ්‍යයා නිෂ්පාදනයට සම්බන්ධ වෙනවා කියන එක, පරිසරය භාවිත කරනවා කියන එක. මතන මේ අර මාක්ස්වාදයේ පැහැදිලි කරන මෙටබොලිසම් කියන කාරණේ, පරිසරය සහ මනුෂ්‍ය අතර තියෙන මේ ඩයලෙක්ටික සම්බන්ධය.
මෙන්න මේ වචන ටිකක් මම හිතනවා මේ ආයත් ටිකක් හොයලා බැලුවොත් හොඳයි. මෙතන මම හිතන ශිෂ්‍යව සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. එන්න මේ ඩයලෙක්ටික සම්බන්ධය කියන එක මම හිතන්නේ කිසිදු දර්ශනයක් තුළ ඒ මට්ටමින් සාකච්ඡා වෙන්නේ නැහැ. සමහර විතර ගුණසේකර ඒ සහෝදරයා හිටියා එයා සාකච්ඡා කරපු දේශපාලන ආර්ථිකය කියන එක සහ මනුෂ්‍යයාට විමුක්තිය පිළිබඳව තියෙන ඌමනාව කියන එක මම හිතන්නේ ඒ මට්ටමින් කිසිදු දර්ශනයක් මම දන්න තරමින් ඉදිරියට අරගෙන ඇවිල්ලා නැහැ. දෙවෙනි එක මට ඇත්තටම කපිලත් එක්ක සාකච්ඡාවට ගන්න ඕන කාරණේ තමයි කපිලත් මේක අන්තිමට කපිලගේ අදහස් වලත් සාකච්ඡා කරා. මූලිකව 1980 සහ 2000 ගණන් වල අවතීර්ණ වෙච්ච එළියට ආපු පරිසරවාදයක් තිබුණා. මේ පරිසරවාදයේ එක ප්‍රධාන ලක්ෂණයක් උනේ නව ලිබරල් වාදයේ ඇතුලේ මේ කළමනාකරණය කළ හැකි කියන එක. විශේෂයෙන්ම ඔයා කියපු අර පැහැදිලි කරපු මොනිටරි වැලියු එකක් අපි ආරෝපණය කරොත් වස්තුන් වලට නැත්නම් පරිසර සම්පත් වලට මේක ආර්ථික මට්ටමින් ආරක්ෂා කළ හැකි කියන තරගය තමයි එතනදී ඉදිරිපත් වුනේ. ඊට පස්සේ මම හිතන්නේ මේ මෑත කාලේ තාම ලෝක මට්ටමින් ඇවිල්ලා තියෙනවා පරිසරවාදය පිළිබඳව ගැඹුරු නැවත උනන්දුවක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි එකට කියන්නේ අර පරිසර මට්ටමින් නෙවෙයි මේක තමයි ඉකොලොජිකල් ක්‍රයිසිස් එකක් කියන මට්ටමට ඇවිල්ලා තියෙනවා. එතකොට මේකේ තියෙන එක ප්‍රධාන අර්බුද දෙකක් විදිහට මට සටහන් කරන්න පුළුවන් දෙකක් තමයි මේකේ තියෙන යම් විදිහක නව ලිබරල් වාදී පරිසරවාදයේ එක කොටසක්, එක එලිමන්ට් එකක්. දෙවෙනි කොටස තමයි මේකේ තියෙන ගැඹුරුම අර්බුදය. මේකේ යන්න පුළුවන් අර පොපියුලේෂන් පැත්තට. මම මේකට කියන්නේ පාරිසරික ජනප්‍රියවාදය කියලා. හරි? එන්නේ ඒ අනතුරු දෙක පැහැදිලිව තියෙනවා. හරි? ලෝක මට්ටමේ මම හිතන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ජර්මනියේ මේ විදිහේ සුදු අන්තවාදීන්, නත්සිවාදීන් පාවිච්චි කරන ප්‍රධාන අවියක් තමයි අනිත් ජාතීන්ට විරුද්ධව පරිසරවාදය. හේතුව තමයි ඔවුන් තර්ක කරනවා ලෝකයේ අනිත් සියලු ජාතීන් විනාශ වෙ යුතුයි ඔවුන්ගේ පැවැත්ම සඳහා. එහෙම නැත්නම් ලෝකයේ අනිත් ජාතීන් කරන්නේ පරිසරය විනාශ කිරීම. ඔවුන් යෝජනා කරනවා පරිසරය පිළිබඳව අලුත් යෝජනාවලිය. ඔයාලා බලන්න පුළුවන් නම් ජර්මනියේ අලුතින් නත්සි පක්ෂය ඉදිරියට ඇවිල්ලා තිනවා. නත්සි පක්ෂයේ තියෙන යෝජනාවලිය ඇතුළේ තියෙන ප්‍රධාන ඉල්ලීමක් තමයි පරිසරවාදය. හරි? ඒක මේ නත්සි පරිසරවාදය. එතකොට මෙන්න මේ තත්වයන් ඇතුලේ කොහොමද ඇත්තටම කපිල දකින්නේ යම් විදිහක අපි ටිකක් ලංකාවෙත් මම දැක්කා ටිකක් අර රූපවාහිනී නාලිකාවලින් මේ පරිසර ප්‍රශ්නයට සම්බන්ධ වෙන සමහර චරිත උස්සලා තියෙනවා. දැන් මේ චරිත වලට වෙච්ච දෙයක් නැහැ. එතකොට කපිල කොහොමද මේ ශාස්ත්‍රයේ ගැඹුරින් වැඩ කරන කෙනෙක් විදියට සහ මේකට මම හිතන්නේ දැන් අපිත් සාකච්ඡා කීපයකට සම්බන්ධ වුණා. ඔව්. කොහොමද දකින්නේ යම් විදිහක අපි මේකේ ටර්න් එකක් ගන්නවා නම් කොහොමද ඒක ගන්නෙ මොන මට්ටමෙන්ද අපි කියොත් විශ්වවිද්‍යාල මට්ටමින් අපිට කොහොමද මේකට සම්බන්ධ වෙන්න පුළුවන් සහ මේක හුදු අර සාකච්ඡා මට්ටමේ තියෙන එකට වඩා කොහොමද අපි මේකට මිනිසුන්ව සම්බන්ධ කරන්නේ ගුණසේකර සහෝදරයාත් කිව්වා මේ කොහොමද පබ්ලික් නොලෙජ් බවට පත් කරන්නේ මහජනයාගේ දැනුම බවට පත් කරන්නේ කියන්නේ මොකද්ද කපිලට එහෙම යම් විදිහක අදහසක් තියෙනවා නම් ඒක ගොඩක් වැදගත් වෙයි. ඇත්තටම කල්පනා කියපු ඒ අදහස මේ මමත් ඉන්නේ මට එතන මම මේකට එක පැත්තකින් මම මධ්‍යස්ථ වෙන්නේ මම වෘත්තිකයෙක් විදියට ඒ වගේම ආයෙත් පරිසර ක්‍රියාකාරකයෙක් වැඩ කරනවා. ඉතින් අපිට ඇත්තම විතර වෘත්තිකයෙක් විදියට වැඩ කරද්දී මේ අර මට වැඩ කරන්න වෙන්නේ පරිසර කළමනාකරණය පිළිබඳව මේ ධනවාදී මොඩල් එක ඇතුලේ හානිය අවම කරගෙන කළමනාකරණය කරගෙන යන්න පුළුවන් මොනවද කියන ටූල්ස් අපි ඉගෙන ගත්ත වෙන්නේ ඒ ටෙක්නික්ස් ටික තමයි පාවිච්චි කරලා ඒක අරමුණු වෙලා තියෙන එක පැත්තකින් මේ කියන ක්‍රියාදාමයන් සියල්ල පවත්වාගෙන යනවා. නමුත් පරිසරයට යම්කිසි හානියක් පස්සේ දැන් සර්වවිද ගත්තොත් ලංකාවේ මේ ඕනෑම ධර්ම ගණේ සංවර්ධන කාර්යයකට හරි දීරීමකට හරි අදාළ වෙන පරිසරික වාර්තාවක් ඊයයි එකක් ජස්ටිෆයි කරගන්න පුළුවන් විදිහේ ක්‍රමවේදයන් තියෙනවා. ඉතින් අපිට එහෙම ජස්ටිෆයි කරන්න පුළුවන්. එතකොට දැන් මම එතන හිස්තැනක් තියෙන නිසා මම වැඩ කරනවා මේ පරිසර වේදීන් විදිහට වැඩ කරන අය අතර. ඒගොල්ලෝ ඉන්නවා එක පැත්තකින් අර මේ පරිසරවාදී අන්තයේ කියන්නේ මේ පරිසරයේ පමණයි පැවතිය යුත්තේ මානව පැවැත්ම පිළිබඳ නොසලකා හරිමින් පරිසරයේ යථා තත්ත්වය පවත්වා ගැනීම සම්බන්ධ වෙන අන්තයේ වුන් පිරිසක් ඉන්නවා. ඒතකොට ඒ සාකච්ඡාව එහෙම දැනගන්න. ඒ තියෙන අතරේ තව පිරිසක් අපි කියනවානේ අර මේක ඔබ කිව්වා වගේ මේ දේශපාලන උමනාවක් වෙන්නේ අනන්‍යතාවයක් මෙහි කර ගැනීම සඳහා තවත් පිරිසක්ට දේශපාලනික බලපෑමක් කිරීම සඳහා තියෙන අවියක් විදිහට පරිසරවාදය පාවිච්චි කරමින් ඉන්නවා. මම හිතනවා එකක් තමයි මිනිස්සු අතරේ දැන් මේ පරිසරික සාක්ෂරතාවය කියන එක
වැඩි දියුණු කරගන්න ඇත්ත පරිසර සාක්ෂරතාවය පරිසරය පිළිබඳ තියෙන අනුරාගික මේ කියවීමක්වත් පරිසරය මේ පවතින නිෂ්පාදනාර්ථිකයට ඉඩකඩ තියෙන විදිහට අර ඇඩ්ජස්ට් කරගන්න එක සම්බන්ධ වෙන සම්ප්‍රදායික පරිසර කළමනාකරණයවත් වෙනුවට ඇත්ත පරිසරයත් එක්ක මිනිස්සු බද්ධ වෙන පරිසරයත් එක්ක ජීවත් විය හැකි මිනිහෙක්ගේ තිබිය යුතු දැක්ම හදන්න අවශ්‍ය කරන පරිසරික සාක්ෂරතාවය ගොඩනැංවීමේ යම් මේක මැදිහත් වීමක් අවශ්‍යයි කියලා මම හිතනවා. හැබැයි ඒක මුදෙක් පරිසර විද්‍යාවෙන් නැත්නම් පරිසර විද්‍යාවෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සමාජ වෙනස් කර ගැනීම සඳහා වන දේශපාලනික සමාජ විද්‍යාත්මක පදනමක් මත ගොඩනගා ගන්න ඕනේ කියන එක තමයි මට හිතෙන දේ. මම ඒ සඳහා මම ගන්න උත්සාහයත් මම මේ වැඩ කරමින් ඉන්නේ අර මට වෘත්තීය සීමාවෙන් හරි නැත්නම් මම වැඩ කරමින් මම එළියේ වැඩ කරමින් ඉන්න පරිසරවේදීන් එක්ක හරි ඒක පිළිසක් එක්ක තනියම මේ වැඩේ කරන්න බෑ කියන එක මටත් තියෙන ඔබ තියෙන ප්‍රශ්නය. මේ විතර ඒ සඳහා වන යෝජනාවක් ඒ සඳහා වන අදහස් ඔබගේ මේ ඉන්න විද්වත්තුන්ගෙන් මේ සාකච්ඡාවට එකතු කරා නම් අපිට ඒක සාකච්ඡාවට ලක් කරන්න පුළුවන් වෙයි කියලා. තැංක කපිල මං මේ හැමෝට මෙව පොඩ බලන්න පුළුවන්න ලිංක එකක් ඒක මේ දැන් කියවන වශන එක තියෙන ඉකෝ ෆෑශිසම් සම්බන්ධය මේ එක නැගෙන මූමන්ට් එකක් මේ ග්‍රීන් කතන්දරය සහ දේශපාලනය බලය යම් විදිහක නත්කී පිරිසතර ගන්න එක සම්බන්ධය. හරි බොහොම ස්තුතියි. ඔව් තව වෙනත් තව අපිට කාලය තියෙනවා විනාඩි 15ක පමණ. ඒ නිසා මම තවදුරටත් ආරාධනා කරනවා එවැනි ප්‍රශ්න අපිට තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්නත් පුළුවන්. කියන්නේ මේ සම්බන්ධව ඒ වගේම තමන්ට පුළුවන් යම් ප්‍රශ්න තිබෙනවා නම් ඔව් දිල්ෂානි සේනාරත්න පාටහන් ස්තුතියි ඔබතුමාගේ අදහස් දැක්වීමට. මගේ නම දිශානි සේනාරත්න. මට සමහර මේ වෙබිනාර් එක මිස් වුණා. මට පවර් ප්‍රශ්නයක් ඇවිල්ලා. මට දැනගන්න පුළුවන්ද රාජ්‍ය පරිසරය සහ මාක්ස්වාදය අතර සම්බන්ධය තවදුරටත් පැහැදිලි කරන්න පුළුවන්. ස්තුතියි. රාජ්‍ය මාක්ස්වාදය හා පරිසරය. State Marxism and environment. මම හිතන්නේ අපේ සමස්ත සාකච්ඡාවම කේම සාරාංශයක් තමයි ඒකට උත්තරේ බවටපත් වෙන්න ඕනේ. මට ඒකේ පරාසය කියන්නේ කෙටියෙන් ඔබට උත්තරයක් ලබා දෙන්න කොහොමද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. ඒතර මේ සාකච්ඡාව ඇතුළේ සම්පූර්ණම අපි කතා කරේ මේ පරිසරය නැත්නම් පරිසර අර්බුදය කියන එක නැත්නම් පරිසර අර්බුදයේ බිහිවීම ඒ රාජ්‍යයක බැඳෙන තියෙන විදිය සහ එය පූර්ණ වශයෙන් වෙනස් කර ගැනීම සඳහා මාක්ස්වාදයේ තියෙන සංකල්ප නැත්නම් ඒ මූලික න්‍යායික පදනම කොහොමද යොදාගන්නේ කියන එක. මම හිතන්නේ නැවතවතාවක් අපේ සාකච්ඡාව සම්පූර්ණ කියවන්න පුළුවන් නම් එතනින් අපිට මේ අදහසක් ගන්න පුළුවන් මේක තමයි මට හිතෙන්නේ. ඒක උත්තරයක් ලබා දෙන්න කොහොමද කියන එක මට ප්‍රශ්නයක් තියෙනවා. අපි එම මහත්මියට ආරාධනා කරනවා අපි අපේ ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකට අපි මේ දේශනය අප්ලෝඩ් කරනවා. එතන ඉඳලා මුල ඉඳලම යම් කියවීමක් නැවතත් කරන්න කියලා. ඒකට මම හිතන්නේ ඒ සඳහා නිසි පිළිතුරක් ලැබෙයි. ඊළඟම කල්පනා මේ කපිල් මම අහන්න කැමතියි. අපි මේ පරිසරය පිළිබඳව ඔබ කතා කරන මාක්ස්වාදයේ සම්බන්ධ කරපු ඒ සාකච්ඡාව ටිකක් මේ නූතන ලෝකයේ තුල පරිසරය හා දේශපාලනය අතර තමයි මේක සාකච්ඡා වෙන්නේ. කියන්නේ එතකොට අර මාක්ස්වාදයේ පිළිබඳව හෝ පරිසරයේ පිළිබඳව සත්‍ය අදහස පොඩක් විකෘති වීමකට භාජනය වීමක් තමයි අපිට දකින්න පුළුවන්. ඔබ කොහොමද මේ තත්වය සහ එවැනි තත්වයක් තුළ පරිසරයට ඇති වෙන වෙනත් බලපෑමක් නැත්නම් ඒ පරිසරය ආරක්ෂා කිරීම හෝ පරිසරය සමතුලිතය කර ගැනීම පිළිබඳව තියෙන ඒ මූලික සාකච්ඡාවට එතනින් යම් බාධාවක් සිදු වෙනවද? එහෙම නැත්නම් ඊට මොකද්ද ඒ සම්බන්ධව ඔබගේ අදහස් කියලා දැනගන්න. ඔව් ඇත්තටම මේ මාචාර්යතුමා ඒක ඔබතුමා කියපු කාරණාව තමයි ඇත්තටම දැන් මේ අර්බුදය විවිධ
පාර්ශවයන් මේ පරිසරික ප්‍රශ්නය කියන එක විවිධ පාර්ශවයන් තමන්ගේ දේශපාලන අදහස නැත්නම් දේශපාලන පැවැත්ම තහවුරු කරගන්න හොඳ භූමියක් බවට පත් කරගෙන තිබෙනවා. ඒක පැත්තකින් කියන වගේ දේශපාලන මේ බලවේග දේශපාලන බලවේග ඕන්ගේ අදහස් නැත්නම් ඕන් බලාපොරොත්තු වෙන ඉලක්කයන් සඳහා මේක භාවිත කරනවා. ඊට පස්සේ දැන් අපි තුවේ කියන්නේ ග්‍රීන් වොෂ් කියලා වගේ ආර්ථික වාණිජ්‍ය ව්‍යාපාර ඇතුලේ පවා මේ පරිසර අර්බුදය තව පැත්තකින් භාවිත කරමින් ඕන්ට භාවිත කරමින් ඉන්නවා මේ මිනිස්සුන්ගේ මනස අපි පරිසර හිතකාමී නැත්නම් පරිසර හානි වළක්වන ආයතන නැත්නම් අපේ ක්‍රමවේද අපේ නිෂ්පාදන ක්‍රියාවලිය අපේ මතු පිටු අපේ ප්‍රචාරණවාදී මේ සියල්ල පරිසර හිතකාමී කියලා පෙන්වන එකම ඔවුන්ගේ වාණිජ අරමුණු ඉෂ්ට කර ගැනීමේ මේ උපාය මාර්ගය. ඒක දේශපාලන ව්‍යාපාර දේශපාලන පක්ෂ භාවිත කරමින් ඉන්නවා මේ අර්බුදය තම තමන්ගේ අනෙක් දේශපාලන ඉලක්ක වෙත ළඟා කරගන්න. ඒ නිසා මම ඔබතුමා කිව්වා වගේ අර කලින් මේ කල්ප මත කරපු වගේ මම හිතන්නේ අපි එතන ඒ සීමාවෙන් ඔබට මේකේ පදනම සහ පදනමට මුල් වෙච්ච හේතුන් පිළිබඳව මේ සාකච්ඡාව පුරුදු කරා නම් සහ සමහර පිරිස විසින් මේ දේශපාලන පොදු එවැනි පටවර්මණක් වෙනුවෙන් භාවිත කරන් තියෙන ඉඩකඩ අවහිර කරන්න පුළුවන් විදිහේ පුරුල් සාකච්ඡාවක් නැත්නම් පුරුල් කතා බහක් රටතුල හදුවා නම් අපිට ඒකට මුහුණ දෙන්න පුළුවන් වෙයි කියලා තමයි මට හිතෙන්නේ. පෝෂියා පාට ප්‍රශ්න කරන්න පුළුවන්. විතර ප්‍රශ්න අහන්න පුළුවන්. Mr. Rajapaksa, kamak නැත්නම් මම question එක English වලින් අහන්නම්. Again, now the topic is to do with Marxism, environment and economic development, right? So api kiwot මම පිළිගන්නවා that the capitalist system has caused severe consequences on the environment. That I agree with. But how do we use, if we consider Marxism as a solution or the Marxist philosophy as a solution, how do you propose that Marxism would kind of help overcome these negative consequences caused by the capitalist society? Yeah. Yeah, Mama, Single English. Yeah, no problem, sir. Yeah. Right. So actually, if you take even we have so many criticism on the previous Soviet socialism. Actually, at the beginning of the Soviet system, they have given some restriction for the certain productions. If you take the iron production, they have fixed some limit to iron production because they know that if they exceed that production limit, that will make inadequate, I mean useless space to create environmental issues, and that is not the requirement of real society. So right. they try to limit their productions for the real need of the society. So we have to think about how to control production and consumption for the real need of the society. That is the base of solution, I think. Now we are producing things, and we always try to create consumption need not on the basis of the real requirement of the society, that is mainly on the requirement of the system. So now the socialism and whatever our future solution must be considered to productions, and entire system must be placed on the need of human society. Then actually environmental will be, that will not be the significant crash with the environment. Right, so thank you very much.
වෙනත් මට ඔව් ලක්ෂ්මන් මිස්ටර් ලක්ෂ්මන් අහන්න පුළුවන්. ස්තුතියි. මේ අතර මේ ප්‍රශ්නය මේ කපිල මහත්තයාට විතරක් නෙවෙයි. අතර මොකද මට මම දන්න තරමට ආර්ථික විද්‍යා පීඨයේම තමයි මේක සංවිධානය කරලා තියෙන්නේ. මම ඒක ඉතාමත් අගය කරනවා. මේ අහන්න කැමති වුණේ මේ දැන් ඔබතුමා සෝවියට් රුසියාව ගැන කතා කළා. අද දින ඊට වඩා ලොකු ප්‍රපංචයක් තමයි මහජන චීනය. ඒක කොයිතරම් දුරට මහජනද කියන එක ප්‍රශ්නයක් දැන් මතුවීගෙන යන්නේ. මේ නමුත් තාමත් ඒක පාක්ෂික ක්‍රමයක් තමයි තියෙන්නේ. ඉතින් ඒක හරි වැදගත්. මේ මට දැනගන්න කැමති අපේ ආර්ථික විද්‍යා පීඨයේ එවැනි දේවල් ප්‍රපංචයන් අධ්‍යයනය කරනවද කොයිතරම් එහෙම එකක් විශ්ලේෂණයක් තියෙනවද මහජන චීනයේ අද තියෙන අමුතුම හයිබ්‍රිඩ් කොමියුනිස්ට් කැපිටලිස්ට් මේ ක්‍රමයේ ඒකේ කැපිටලිස්ට් පැත්තෙන් සාර්ථකත්වයක් තියෙනවා. නමුත් අද දින රටක් හැටියට පරිසර විනාශකාරීම රටක් වෙලා තියෙනවා චීනය. ඉතින් ඒව ගැන විග්‍රහ කරනවද මෙතන? මම නම් ආසාවෙන් ඉන්නවා ඒ වගේ අලුත් ලෙක්චර් තියෙනවා නම් ඒකට අහුම්කම් දෙන්න. ඔව් ලක්ෂණ මහත්මයා බොහොම ස්තුතියි ඔබගේ ප්‍රශ්නයට. ඇත්තටම අපි විශ්වවිද්‍යාලයේ දේශන මාලාවන් තුල එවැනි සාකච්ඡා බොහොමයක් සිදු කරනවා. විවිධ විෂයන් තුල දේශපාලන ආර්ථික විද්‍යාව වගේම අනෙකුත් පරිසර ආර්ථික විද්‍යාවන් හා සම්බන්ධිතව. නමුත් අපි ඔබතුමාගේ කියපු ආකාරයේ දේශනයක් අපි උත්සාහ කරන්නම්. මොකද මේ දේශන මාලාව බාහිර කතිකයන් තුලින් තමයි අපි සිදු කරන්නේ. අපි ඒකට විශ්වවිද්‍යාලය හා සම්බන්ධ මහාචාර්යවරයෙක් අපි සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා. ඉදිරි සාකච්ඡාවලදී විශේෂයෙන්ම චීන ආර්ථික නැගීම හා ඒ පරිසරය සම්බන්ධිතව වෙනම සාකච්ඡාවක් කරන්න අපට යෝජනාව පිළිබඳ ඔබට ස්තුතියි. ඒ වගේම ඔබතුමා ඉස්සරහ දේශනවලදී සම්බන්ධ වෙන්න අපි ඔබට තොරතුරු යන්නම්. මට ඊමේල් ඇඩ්‍රස් එක ලැබුණා. මම කැමති තවත් අපිට විනාඩි 5ක පමණ කාලයක් තියෙනවා. වෙනත් ගැටළු ප්‍රශ්න තියෙනවා නම් ඔය අදහස් තියෙනවා නම් ඔබට ඉදිරිපත් කරන්න පුළුවන්. පොඩි දෙයක් මම එකතු කරන්නද ප්‍රොෆෙසර්? හොඳයි කල්ප. මම හිතන්නේ මේ පෝෂියා අහලා තියෙන ප්‍රශ්නය මම හිතන්නේ ඒක වැදගත් ප්‍රශ්නයක්. මොකද හැමෝම අහන දෙයක් තමයි මාක්ස්වාදයේ හොඳ විශ්ලේෂණයක් තියෙනවා මේ මොකද්ද මේ එකට නෑ මේ සොලියුෂන්ස් කියලා. ඉතින් අර මේ කවුද අපේ කපිල කියපු දේවල් ටික මම ටිකක් මාක්සිස් ලැන්ග්වේජ් එකට දැම්මොත් එහෙම කපිල පැහැදිලිව සඳහන් කරේ මාක්ස් කියන ප්‍රධාන කේන්ද්‍රීය අදහසක්. එයා කියන එක දෙයක් තමයි මනුෂ්‍යයාගේ තියෙන ඒ කියන්නේ ධනවාදයේ විසින් වර්ධනය කරන්නේ හුවමාරු වටිනාකම් කියන එක. exchange values. හරි. එතකොට මේ මොහොතේ අපි කල යුත්තේ මනුෂ්‍යයාගේ තියෙන අර පරිහරණ වටිනාකම් use values. ඒවට උත්තර හොයන එක. උදාහරණයක් විදිහට මේක මේ ප්‍රොෆෙසර් ලියනගේ ගේන ප්‍රසිද්ධ මේ උදාහරණයක්. ලංකාවේ දල දේශ නිෂ්පාදිතය අපි බෙදුවොත් එහෙම සම්පූර්ණ දල දේශ නිෂ්පාදිතය මතන එක කෙනෙකුට ලක්ෂ 3ක විතර මුදලක් අවුරුද්දකට හම්බ වෙන්න ඕන. අවුරුද්දකට මට මතක විදිහට අවුරුද්දකට මට මතක විදිහට බෙදලා බලන්න ඒ වගේ මුදලක් ලැබෙන්න ඕන. එතකොට නමුත් සිද්ධ වෙලා තියෙන්නේ බොහොම අඩු ප්‍රතිශතයකට මේකේ තියෙන ධනයක් බෙදලා යන එක පැත්තකින් අනිත් පැත්තෙන් පරිභෝජනය දිහා බැලුවොත් අසාමාන්‍ය වෙනසක් තියෙනවා. අර මේ ලංකාවට මම ටිකක් අලුත් නිසා මම දැක්ක දෙයක් තමයි පන්තියේ පාරේ පේන්න තියෙනවා. සරලව කියනවනම් මට මගේ වචන වලින් කියනවනම් කියන්නේ පන්තිය මිනිස්සු අතර තියෙන පාන්තික වෙනස පැහැදිලිව පේන්න තියෙනවා. ඒ පේන්නේ වෙන මොකකින්වත් නෙවෙයි පරිභෝජනයේ. හරි? එතකොට අපි ටිකක් උත්සාහ කරොත් මේ ප්‍රශ්නයට මාක්ස්වාදයේ තියෙන හොඳම විශ්ලේෂණය මම හිතන්නේ මෙන්න මේ ආශ්‍රයෙන් තේරුම් ගැනීම ඉතාම වැදගත්. ඔය පරිහරණ වටිනාකම් එහෙම නැත්නම් use values සහ හුවමාරු වටිනාකම් කියන එක exchange values. එතකොට අපිට බලන්න පුළුවන් ලෝකේ කොතරම් දුරට අසමානව මෙන්න මේ වටිනාකම් පද්ධතීන් දෙක වර්ධනය වෙනවද කියන කාරණේ. ඉතින් මම හිතනවා මේ ටිකක් මෙතන ඉන්න මම හිතන්නේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් මෙතන හිටියා. ටිකක් උනන්දු වෙනවා නම් මෙන්න මේ මානයන් දෙක පිළිබඳව වැඩිපුර ටිකක් ගැඹුරින් අවබෝධ කරගන්න ඒ හරහා මාක්ස් විසින් යෝජනා කරන සමහර සොලියුෂන්ස් ඒ කියන්නේ ආසන්න වශයෙන් ඉදිරිපත් කරන විකල්ප සහ ඒ විකල්ප විශ්ලේෂණය කරන ටිකක් අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි.
මම හිතන්නේ කල්ප කියපු අදහස මෙතන මහාචාර්ය සුමනසිරිණිගේ හිටියා. එතුමා උදෑසන සටහනක් දක්වලා තිබ්බා. පොළොන්නරුව ප්‍රදේශයේ ඉඳලා එතුමා මේ කාට් එකක් එක්ක බීලා නේද ඇවිල්ලා මගදී කුරුණෑගල ප්‍රදේශයේදී යම් ස්ථානයකට යාම ඒ කෝපි එකේ මිල සහ ඒක ගැනීම සඳහා මොනතරම් විශාල පිරිසක් පොලිම හිටියද කියලා. එතකොට ඒ වගේ අර පාරදී අපිට දකින්න පුළුවන් මේ පන්තියේ වෙනස කියන එකේ කල්පගේ අදහස. ඇත්තටම දැන් මේ දේශනේ අපේ කාලය දැන් අවසන් වෙනවා. මම හිතන්නේ අපි 8ට අවසන් කරනවා. අපි කියන්නේ පරිසරය කියන දේ පිළිබඳව වෙනත් මම හිතන්නේ අර ඩෙස්මන් මල්ලිකාරච්චි මම හිතන්නේ එතුමත් දීලා තියෙන විශේෂයෙන්ම බුදුදහමත් සම්බන්ධ කරගෙන මාක්ස්වාදය සහ පරිසරය පිළිබඳව යම් අදහස් ප්‍රමාණයක් ඉදිරිපත් කරලා තියෙනවා. පොත්පත් ප්‍රමාණයක් ලියලා තියෙනවා. නමුත් මේ පරිසරය සම්බන්ධව ගැටලුව විශේෂයෙන්ම දැන් අපි ගත්තොත් එහෙම මේ වගුරු බිම් තෙත්බිම් ප්‍රමාණය මම හිතන්නේ 1900 වගේ වෙනකොට කොළඹ මේ බස්නාහිර පළාතේ ආසන්න වශයෙන් හෙක්ටයාර් 48000ක් විතර ඒ ප්‍රමාණය අද හෙක්ටයාර් 2000ක් වගේ ඉතාම සුළු ප්‍රමාණයකට පත් වෙලා තියෙනවා. ඉතින් මේක පුංචි රටක් වෙන අපේ රට තුල පවා මේ පරිසර ප්‍රශ්නය එවැනි පුංචි එක පළාතක් තුල පවා අපිට ඉතාමත්ම විශාල දැඩි විදියට දකින්න පුළුවන්. ඒක දේශපාලනික දේවල් මිනිස්සු තමන් විසින් මේ කියන්නේ තමන්ගේ අභිමතාර්ථ සඳහා පමණක් කටයුතු කිරීමේ ප්‍රතිඵලයන් විදිහට දකින්න පුළුවන්. කියන්නේ සමහරු මාක්ස්වාදය හෝ බුදුදහම පිළිබඳව හෝ වෙනත් මතයක් පිළිබඳව මොනතරම් දැනගෙන හිටියත් අර ස්වార్థය සඳහා ගමන් කරන පුද්ගලයෝ විදිහට හැසිරීම අපිට දකින්න පුළුවන් වෙන්නේ වෙනස් මානයන් තුල. හොඳයි අපි එතකොට මේ දේශනේ අවසන් කිරීමට මම ආරාධනා කරනවා මේ පෝෂියා කෙට්ස් අපගේ ආචාර්යතුමියට ස්තුති පළ කරන ලෙස. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ සංවිධානත්වයෙන් අද දින පැවැත් වූ දේශනමාලාවේ දෙවන දිගහැරුම සඳහා අපගේ ආරාධනය පිළිගෙන සහභාගී වූ කපිල රාජපක්ෂ මහතාට මගේ හදපිරි ප්‍රණාමය පුද කරමි. තවද දේශනමාලාව සාර්ථකව නිම කිරීමට සහයෝගය දැක් වූ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ ආංශාධිපති මහාචාර්ය ආර්යරත්න හේරත් මැතිතුමාටත් මහාචාර්ය මාලක රණතිලක මැතිතුමාටත් මගේ හදපිරි ස්තුතිය පුද කරමි. අවසන් වශයෙන් මෙම දේශනමාලාවට සහභාගී වූ හා නන් අයුරින් සහයෝගය දැක් වූ සැමට මගේ ස්තුතිය පුද කරන අතර දේශනයේ දෙවන දිගහැරුමේ සමාප්තිය මෙසේ සනිටුහන් කරමි. ඔබ සැමට සුබ රාත්‍රියක්. බොහොම ස්තුතියි සියලුම දෙනාට. අපි දේශනෙන් ඉවත් වෙනවා. Thank you, Kapila. Thank you, Kapila. Thank you very much.